නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි මේ සූදානම් වෙන්නේ ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් බොහෝ කලාතුරකින් ලෝකෙට පහළ වෙලා සසර පවතින හැටි හොයාගෙන සංසාරයේ ඇත්ත ස්වභාවය හොයාගෙන ඒ හොයාගත්තා වූ ඇත්ත ස්වභාවය ලෝකෙට හෙළි කර මාර්ගය ඒ ලෝකයේ තියෙන ස්වභාවයේ අපි නොදකින අධික දුක් ස්වභාවය උන්වහන්සේ සොයාගෙන ඒ දුකෙන් නිදහස් වීම සඳහා මාර්ගය දේශනා කරනවා. අන්නේ දේශනා කරන මාර්ගය තමයි අපි මේ දැන් තුන් ලෝක වාසීන් මේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් අපි අවබෝධ කරගත යුතුයි මේ ධර්ම දේශනාව තුළින් යම් කරුණු අපි දන්නේ ඇති. අපට පාඩම් වෙච්ච ඇති. හැබැයි මේවා පාඩම් කරන්න දීපුවා නෙවෙයි. මේවා භාවිතා කරන්න දීපුවා. තම තමන්ගේ ඥාන දර්ශනයට මේ සසර ගැන අවබෝධ වෙයි. අවබෝධ වූ කෙනෙක් සසරෙන් ගැලවීම සඳහා මේ ධර්ම කරුණු ජීවිතේ භාවිතයක් කරගනි. එදාට Tamanට දැනෙයි තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ගිනි රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න අඩු වෙමින් යන බව Tamanට ජීවමානව දැක ගන්නට ලැබෙයි. ඒක අනුන්ගෙන් අහන්න දෙයක් නැහැ. මේ භාවිතා කරන ක්‍රමය මත, භාවිතා කරන ආකාරය මත, තමන්ගේ කැපවීම මත ලැබෙන දෙයක් ඵලය. එහෙම නැතුව කවදාවත් අපි මේ දන්න දහම භාවිතා නොකර පාඩම් කරාට කිසිම ඵලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ අපි හැමදාම කතා කරන කොටස පව් කරන්න එපා. මේ පව කරාම අයිති වෙනව මිසක් පව හංගම් කරත් Tamanටමයි අයිති. අප්‍රකටව ප්‍රසිද්ධියෙන් තොරව කරත් අයිති කරන කෙනාටමයි පවේ තියෙන විපාක විතරයි, ආනිසංස නෙවි. ඒ විපාක වලින් Taman තව තව පව් කරන්න පොළඹවනවා. Taman විතරක් නෙවි, තමයි නවට සියලු දෙනාත් පව්කාරය බවට පත් කරන්නේ. පව්කාරයට පුළුවන්කම ලැබෙනවා. අවිද්‍යාවේ ඉන්න, නොදන්නකම තියෙන, නොතේරෙන මෝඩ ජනයට ඒ පව්කාරයේ හම්බුනාම ඔහුත් පව්කාරයෙක් බවට පත් වෙනවා. එතකොට අපි කොහොම ගැලවෙන්නද? මේ සමාජ දහම නොදන්න මිනිස්සුන්ගෙන් අපිට ධර්ම කරුණක් අහන්න නෙලබුණොත්, දහම් පාඩයක් අහන්න නෙලබුණොත්, දහම භාවිතා කරන්න අවවාදයක් නෙලබුණොත්, පරිසරයෙන් එවැනි උදව්වක් අපිට නෙලබුණොත් අපේ සසර පව් ටික, අපේ පුරුදු ටික ඒකාන්තයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එම නිසා අති භයානකයි මේ අහන වචනයක් ගානේ. පරිස්සම් වෙන්නට ඕන මේ යුගයේ පව්වෙන් පිරිච්ච, පව් කරන, දහම නමින්ද පව් කරන, දහම පාවදිදී පව් කරන, තමන් එවැනි වටපිටාවක් තමන් හදාගත්ත සහ වටපිටාවෙන් පවට උදව් වෙන පරිසරයක් දැනට තියෙනවා. ඉතින් දහම් ඥානයක් ලබාගෙන, දහම් අවබෝධයක් ලබාගෙන මොනතරම් අමාරු වැඩක්ද නිවනටපත් වෙන එක, සසර කතරෙන් ඈතර වෙන්නේ. අපි දන්නව පව් කරපු නිසා තමයි අපිට ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. අපිට විපාක ඇති වෙලා තියෙන්නේ. අපිට කොච්චර ලැබුණත් හිත සතුටේ තියාගන්න බැරි අපි පව් කරපු නිසා. අපි හිතෙන් අනුන්ට පව් කරපු නිසා, අපි හිතෙන් අනුන්ට අකුල් හෙලපු නිසා අපේ හිත සතුටේ නැහැ. අපිට දෙයක් ලැබුණත්, අපිට හිතපු දේ ඉෂ්ට වුණත් හිත සතුටේ තියෙන්නේ බොහොම කෙටි වෙලාවයි. බහුතර වෙලාවක් සමස්තය ගත්තම හිත අසහනේ තියෙනවා. හැබැයි අපි අසහනේ තියෙන බව අපිට දැනගන්න ක්‍රමයක් නැහැ. අපි පව් කරනවා මේ ආයතන හයෙන්: ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ හය පලෙන් ඇස යොදාගෙන සිතින්, කයින්, වචනෙන් පව් කරනවා. කන යොදාගෙන කනින් ශබ්ද අහලා හිතින්, කයින්, වචනෙන් පව් කරනවා. නාසයෙන් ගන්ධය ආග්‍රහණය කරලා හිතින්, කයින්, වචනෙන් පව් කරනවා. දිවෙන් රසයට ඇලිලා හිතින්, කයින්, වචනෙන් පව් කරනවා.
කයෙන් ස්පර්ශයන් යොදාගෙන හිතින් කයින් වචනෙන් පව් කරනවා. මනසේ මතකයන්ගෙන් හිතින් කයින් වචනෙන් අපි පව් කරනවා. හැබැයි මේකේ පුදුමේ කියන්නේ දහම අහනතුරු අපි පව් කරන බව අපට දැනගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. අපි හැම කෙනාම අන්ත අසරණයි. සබ්බේ ප්‍රත්‍යඥ අසරණා කිව්වේ ඒකයි. ප්‍රත්‍යඥයා කියන්නේ මේ ආයතන 6 හරහා කෙලෙසෙන අයට. ඒ කෙලෙස් ඇසුරු කරන අයට. කෙලෙස් ගැන නොදන්න අයට. මේවා දැනගත්තට පස්සේ තමන්ට පුළුවන්කම ලැබෙනවා තමන් ගැන අවධානයෙන් අවබෝධයෙන් සිහියෙන් ඉන්න. එතකොට තමන්ගේ හිත පව් කරන්න පටන් ගන්නකොට පේනවා. කය පව් කරන්න පටන් ගන්නකොට පේනවා. වචනෙන් පව් කරන්න තීරණ එනකොට පේනවා. මේ චේතනාවල් පේනවා. එතකොට තමන් පවෙහි බය නම් පව් නොකර ඉන්න තමන් පෙරම් පුරලා තිබේනම් බුද්ධ විවරණ ලැබලා තියෙනම් බුදු පහස සසරේ ලැබලා තියෙනම් අන්න ඔහුගේ ශක්තියක් වශයෙන් ඒ දහම ඒ බලය තමන්ට පව් නොකර ඉන්න බලයක් ලෙස අනුග්‍රහයක් ලෙස ආශිර්වාදයක් ලෙස පැන නගිනවා. ඉතින් එහෙම නැති කෙනෙක් පව් කරනවා නම් යමෙක් පව් කරනවා නම් අපි පව් ගැන දන්නවා නම් අපි ඉන්නේ පව් කරන කෙනෙක් ළඟ නම් අපි පරිස්සම් වෙන්න ඕන. දහම ගාවගෙන කරොත් ඒකේ විපාක කවදාවත් ඉවර වෙන්නේව නෙවෙයි පටන් ගන්නෝ තමන්ගේ පරපුරේ කොහෙන් හරි. ලෝසක මනුස්ස ලෝකෙට ඉපදෙනකොට මිනිස්සුන්ගේ පව් ඇවිස්සුණා. සීවලී කුමාරයා මනුස්ස ලෝකෙට මහා පින්වන්තයෙක් වශයෙන් උපදිනකොට මිනිස්යන්ගේ තිබුණු පෙර සසර පින් ඇවිස්සුණා. එහෙනම් ඔබ පව් කරොත් ඔබ පින් කරොත් 4 වර්ගයකට මේක අනුමෝදන් වෙනවා. හොඳ වැඩ කරොත් 4 වර්ගයකට අනුමෝදන් වෙනවා. අහලා ඇති මේක. ඔබ පව් කරොත් හත්මුතු පරපුරකට සාප වෙනවා. එහෙමනම් ඔබට විඳවන්න කොතනින් හරි පටන් ගනී. ඔබ ශාසනයේ නමින් හෝ ශාසනයේ ඉන්න අය යොදම් පව් කරනවා නම් ඔබට පටන් ගන්නව කොහෙන් හරි මේක ආරම්භයක් වෙනවා පව් විඳවන්න. කවදාවත් ගැලවෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. මොකද පව කරන්නේ බුද්ධ වචනේ යොදන්නම් එතන තියෙන ප්‍රබල බව එතෙකෙයි මෙතෙකෙයි නැහැ. දහම අවබෝධ කරන ඇත්තෝ ඒකයි මේ ගෙවල් දොරවල් දාලා හුදකලා වෙලා වනගත වෙලා මේවා හොයාගෙන ආරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යාගාරගත වෙලා තමන් මේ පවෙහි බය නිසා සිත සුද්ධ කරන්න ඕන නිසා හුදකලා වෙලා පැත්තකට වෙලා gedara උනත් gedara පැත්තකට වෙලා මනුස්ස වාසයක් තොර කරගෙන තමන් පුජ්‍යලිකෝ මේ தත්ත්වයටපත් වෙන්නේ පවෙහි බය නිසා. පවට බය නැති මෝඩ උන්මත්තක ප්‍රත්‍යඥයන්. ඒ කියන්නේ බුදුන් වහන්සේට විරුද්ධ පිරිස ඒකාන්තයෙන්ම පව් කරනවා විතරක් නෙමෙයි අනුනුත් පවට අදිනවා. ඒ ගැන බුදුන් වහන්සේ විශාල සූත්‍ර ගණනාවක් අති විශාල සූත්‍ර ගණනාවක විග්‍රහ කරලා තියෙනවා. එතකොට බුදුන් වහන්සේගේ සමස්ත දේශනය පව් කරන්න එපා. කුසල් උපදව ගන්න කුසලේ පිහිටා ඉන්න සිත සුද්ධ කරගන්න එයයි බුදු සසුන. මෙන්න මේ නියාමණයට අනුව හැම සූත්‍රයක්ම මේකට අනුවයි විස්තර වෙන්නේ. කෙනෙකු පවෙන් ගැලවෙන විදියටත් කුසලේ පහළ වෙන විදියටත් හිත නිවි සුද්ධ වෙන විදියටත් තමයි සෑම බුද්ධ වචනයක්ම සකස් වෙලා තියෙන්නේ. අඩුගානේ භාවනාවෙන් ගන්න ධ්‍යානකටවත් ඇලීමක් නැතුව ධ්‍යානයත් අනාත්ම වශයෙන් දකිමින් ඒවා අනිත්‍ය වශයෙන් දකිමින් ඒවා සියල්ල මම නොවන විදිහට ගනිමින් හැම එකෙන්ම ගැලවෙන ක්‍රමයක් සම්බුද්ධ වචන. මේ මොහොතේත් මහා අධික වැසි ලැබෙනවා. මෙතන පටන් සමහර විට මහ විනාශක ආරම්භය විය හැක. එම නිසා බොහෝ පරිස්සම් වෙන්න වෙනෝ කාටත්. මම මේ කෑ ගහලා කතා කරන්නේ මෙහි අධික වැසි. එතකොට අපි පරිස්සම් වෙන්න වෙනවා. අපිට ඕන විදිහට පරිසරේ නැහැ. මීට ඉස්සෙල්ලා අපි දේශනා කරද්දී බොහොම හොඳ පරිසරයක් තිබුණා. නමුත් මිනිස්සු පිනට නැඹුරු වෙන්නේ ටික දෙනයි. නිවනට නැඹුරු වෙන්නේ බොහොම සොච්චමයි. 10,000 15,000 දහම අහනකොට ලංකාවේ අනිත් අය මේ මොහොතේ මොනතරම් පව් කරනවද මොනතරම් අනුන්ට උගුල්ලා දිනවද? එතකොට මේක සමබර වෙන්නේ නැහැ කවදාවත්. එම නිසා ආරක්ෂාව තියෙන්නේ උත්තම චරිතවලට පමණයි. ඒ නිසා ඔබ අද ඉඳලා
මේ අහන අය, මේ ධර්ම ශ්‍රවණය කරන අය කරපු පව් වලට දවසට දසදහස්වර සමාව අරගෙන වැඩට බහින්න දහමට බොහොම කෙටි කලක් තියෙන්නේ. අපි ජීවත් වෙන්නේ කෙටි කලයි. ඒ කෙටි කලෙත් අපිට ඉස්කෝලේ යනකම් අධ්‍යාපනය ලැබනකම් අපිට ඒ කාලේ අහිමි. අපිට පිනක් දහමක් ගැන අහන්න ලැබෙන්නේ නැහැ ඒ කාලේ. ඒ අහන්නෙත් අපේ මොකක් හරි නම්බුවකට. ඊළඟට රස්සාව කරන්න ගියාම අහන්න හම්බෙන්නෙත් නැහැ. රැකියාව කරන තැන රැකියාව කරනවා. ගෙදර ඇවිල්ලා කාලා බීලා නිදා ගන්න යනවා. ලැබිච්ච පොයේ දවසෙත් අපි මේක අතහැරලා දැම්මා. පොයටත් නිකන් මක්ක හරි බැලුවා. අපිට මේ දහම නැති වෙලා ගියා. අන්න එහෙම පිරිසකට මම මේ කතා කරන්නේ. දියුණුව කියලා විකෘතිය උපරිමයට ආපු මනුස්සකම බින්දුවට වැටිච්ච අනින් මිනිහට බලපෑම් කරන බලහත්කාරකම් කරන යුගයක මේ කතා කරන්නේ. ඒ නිසා සබහා ධර්මයක් එසේ වෙන දවස වැඩි ඈතක නැහැ. අපි යමක්ද සබහා ධර්මයේ ඉස්සරහා කරන්නේ. සබහා ධර්ම කියන්නේ අපිට අනුව සකස් වෙන පරිසරය. අපි කොයි වගේද අපිට අනුව පරිසරෙත් හැදෙනවා. ඒක මතක තබාගත යුතුයි. පරිසරයට අනුව අපි ඉන්නව නෙවෙයි, අපිට අනුව පරිසරය සකස් වෙනවා. එම නිසා ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙකුගේ සී සද්ධර්මයේ සම්බුද්ධ වචනේ අහන්න ලැබෙන එක මොනතරම් පිනක්ද. අපි මේ වෙනකන් දේශන මාලාවල් 30ක් විතර මේ වීඩියෝ පටවකින් 28ක් විතර ගෙනත් තියෙනවා. ඔබ මේ මුලින් ඉඳලා බැලුවොත්, මුලින් ඉඳලා ඇහුවොත් තේරෙනවා පව් පිං මොනවද කියලා. දැන් අද අපි කතා කරනවා මේ පිං කරන කෙනෙක් නැවත භවයේ උපදින. භවයේ හොඳම තැනකනේ උපදින්නේ. එන්න තියෙන ලොකුම තැන ශක්තිති රජකම්. මතක තියාගන්න කවුරුත් ඒක. එන්න තියෙන හොඳම තැන සිටුවරයෙක් වෙන එක. සිටුවරයා කියන්නේ සල්ලි මහා ධනස්කන්ධයක් තියෙන කෙනාට කියන නම. එන්න තියෙන ඉහළම තැන තමයි ලොකු සල්ලිකාරයෙක් වෙන එක. පිනෙන් එන්න තියෙන්නේ එතෙන්ට. මේ ආපු අය මැරෙනවද නැද්ද? මේ ආපු අය බයෙන්නේ දින්නේ මේ කුහක සමාජයක නේද ඉන්න වෙන්නේ. ඒ අයටත් මේ සමාජ බලපෑම එනව නේද? ඒ කියන්නේ වුන් කරපු පව් අර මිනිසුන් අතින් වුන්ට පළ දෙනවා. මේ ලෝකේ ඉපදෙනකන්, ඉපදීම තියෙනකන්, ජාතිය තියෙනකන්, ජාතිය කියන්නේ ඉපදීම තියෙනකන්, ජරා මරණ තියෙනවා. ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. ඉවරනේ. ඒවත් තියෙන දිගටම. අප්‍රියන්ගේ හමු වීම, අප්‍රියන් එක්ක ඇසුරු කරන්න වෙලා පව් කරන්න වීම, අසහනයටපත් වීම තියෙනවා. ප්‍රිය අය නැතිවීමේ ශෝක තියෙනවා. හැබැයි අපි ජීවත් වෙද්දි මේවා මෙනෙහි කරලා නැහැ. මේවා ජීවිතේට සම්බන්ධ කරලා නැහැ. එතකොට ලොකු කෙනාට හැමෝම තියෙන කෙනාට බනිනවා. සාප කරනවා. හොඳින් හිටියත් බනිනවා. මිනිස්සුන්ට උදව් කරන්නේ නැතේ කියලා බනිනවා. ඔබ හිතලා බලන්න, ඔබ බනිනෝ නේද ලොකු අය? එහෙනම් ලොකු පින් කරලා ඉහළ තැනක ඉන්න කෙනා බැනුම් අහන එක කරන්නේ. නියඟයක් ආවත් අපිට නෑ අර මිනිහට තියනවා කියලා අරයට බනිනවා. බැන පව් කරගන්නවා අනිත් අය. එයාට මේවා සාප වෙනවා. වස්වදිනවා. මේවා පිළිගත්තත් නැතත් තියෙන ධර්මතාවල් මේ කියන්නේ. ඒකයි ඉපදීම දුකයි කියන්නේ. ඉපදෙන්නේ මැරෙන්න නම් අපි ලබලා තියෙන පිනේ අර්ථය මොකද්ද? මරණයක් එනවා නම් මේක පස්සේ. මරණයෙන් තොර තැනකට යන්න බුදුන් වහන්සේ දේශනා කරන්නේ අජරාමර තැනට. වයසට නොයන තැනට. ලෙඩ නොවන තැනට. ප්‍රිය විප්‍රයෝග දුක් නැති තැනට, අප්‍රිය සංප්‍රයෝග දුක් නැති තැනට. බුද්ධ වචනෙන් කිව්වොත් අජරාමර භාවයට, අජරාමර සාන්ත නිවන. එතෙන්ට යන හැටි තමයි මාර්ගය කියන්නේ. මැදුම් පිළිවෙත කියන්නේ එතෙන්ට යන මාර්ගය. චතුරාර්ය සත්‍ය කියන්නේ මේ ලෝකේ තියෙන සත්‍ය අවබෝධය. මේ අවබෝධය ලබා ගත්තම හැම කෙනෙකුටම ජීවිතේ සැහැල්ලු වෙනවා, හිත සැහැල්ලු වෙනවා, වචන සුවපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, දවසක වෙන ඔහුට දැනෙන්නේ නැහැ.
මේ ලෝකයේ ගහ ගන්නෝ මරා ගන්නෝ බැන ගන්නෝ පොඩි මුදලක් හොයන්න මොන්න තරම් පව් කරන්න වෙලා අර දහම් අවබෝධ කරගත්ත කෙනාට පොඩ්ඩක් කන්න තිබුණා මේති. එයා බොහොම සතුටින් ඉන්නවා. ඔබ දන්නෝ අතීත කතාවල් දිහා බැලුවම සිදුහත් බෝධිසත්වය බුදු වෙන්න පෙර සක්දෙවිඳු වෙලා ඉද්දි ඉල්ලිස සිතානු කියන පෙරේතේකට දැඩි ලෝභෙ හිටපු කෙනෙකුට ඒ ලෝභෙන් මිදෙන්න වෙස්සලාගෙන ඉල්ලිස නමින්ම පෙනී හිටියේ. එතකොට ඔබ දන්නවා ඒවයින් මුදවපු හැටි. ඒ ආදර්ශය දෙන්නේ ඒකේ විපාක. ඒවයින් මුදවලා තියෙන්නේ. ඒ කියන්නේ අපිටත් ඒ ආදර්ශ ගන්න දාන සීල භාවනා මත ජීවිතේ පවත්වන්න. දන් දෙමින් සිල් රකින්නවා කියන්නේ වැරදින් මිදෙමින්, පව් නොකරමින්, භාවනා කරනවා කියන්නේ හිත සුද්ධ කරන දහන් වලට පත්වමින් ජීවිතේ පවත්වන්න කියලා කියන්නේ බුදුන් වහන්සේ. දාන සීල භාවනා වල ඉඳමින් උසස් ගුණ දියුණු කරමින් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරමින් අපේ ජීවිතේ පවත්වන්නයි ලෞතුරා බුදුන් වහන්සේ ඇතුළු මෙතෙක් පහළ සියලුම තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනුදන වැදෑරීම. එතකොට ඔබ මේවා අහන්න ලැබෙන්නේ කලාතුරකින්. ඔබට අහන්න ලැබුණද පාසලේදී? විශ්වවිද්‍යාලේ අහන්න ලැබුණද? නැහැ. ඔබ දියුණුවෙන් ඉගෙනුවා. මේ දියුණුව ගැන කිව්වේ මෙච්චරලා. මේ ලෝකේ දියුණුවේ යන්න තියෙන පරතර අනුන්ට පොඩි ළමයා hina වෙනවා. පොඩි කාලේ සුන්දර හැමෝම එක්ක hina වෙනවා. ඔන්න ඉහළට යන්න hinaව නැති වෙනවා. අර මනුස්සකම අනුන් ප්‍රිය කරන උත්තරීතර බව විකෘති වෙලා hinaව නැති වෙනවා. අන්තිමට මේ මිනිස්සයාගේ මූණේ ලේ නැහැ. hina වෙනකොට ලේ වලින් ලස්සන මූණේ ප්‍රිය රූපයක් එනවා. පොරවගෙන ඉන්නකොට මූණ කළු තලා වැටෙනවා. මිනිස්සයා කියන්නේ තත්ත්වයටමදි කියලා. ඔන්න අනිත් අය හෙලා දකින්න ක්‍රමය. ඔන්න අපිට අගති ධර්ම නම් වෙනස් වෙලා අපේ බුද්ධිය මෝඩ කරලා අපිට ආපු හැටි. ඉතින් අපි කවුරුවත් එක්ක hina වෙන්නේ අපි ඉන්නේ කවුරුවර hina වෙනකන්. කවුරුත් එහෙම ඉන්න නිසා කවුරුවත් hina වෙන්නේ කාගේවත් ගාව මනුස්සකම නැහැ. hinaව කියන්නේ මනුස්සකමේ හැඩපත. කපටිකමටත් hina වෙනවා. ඒක දන්නවා. ඒක අහුවෙනවනේ. කපටි hinaවයි තමන් වැරදි වැඩක් කරන hinaවයි නිහතමානී hinaවයි දෙකක්. මේක හොඳට පේනවා. එතකොට අපි හැම කෙනාට පුළුවන් අන්නර කුඩා කාලේ ඉඳලා අපි ඉහළට එද්දි නැති වුණු manussකම අඩුම ගානේ අපේ තුල තිබුණු අපි ගාව නැති වුණු මේ manussකම වඩා වර්ධනය කරගන්න මේවා අහලා පුළුවන්. අපිට කොහෙදිවත් සිත සුද්ධ කරන්න කියන පණිවිඩේ මං හිතන්නේ මේකට ඇහෙන්න නැතුව මේ තුන් ලෝකෙටම ඇහුන්නේ නැතුව ඇති. ඒ සම්බුද්ධ වචනේ නිවන් දකින්න ධර්ම දේශනා කරන පින්වත් සංඝරත්නයේ දහම් දෙසද්දි හැර ඔබට ඇහෙන්න නැතුව ඇති. ඒ සංඝරත්නයේ කොපමණ මේවා ධම් දෙසුවද? අපේ මේ යුග වලින් අතීතයට ගිහිල්ලා බැලුවොත් මිහිඳු මහ රහතන් වහන්සේගේ යුගයේ ඉඳලා බලාගෙන ආවොත් මේ ශාසනය නැති වූ හැටි පිළිවෙලකට අතීත කියවලා බැලුවම මෙන්න මේ විවිධ විකෘති පුජ්‍යලයන්ගෙන් මේ ශාසනයේ ගුණාත්මක බව බුද්ධ වචනේ භාවිතා කරන්න තියෙන නිදහස නැති වෙලා ගියා. එම නිසා දැන් අපිට මේක නැති එකක් නැහැ කියලාවත් දැනගන්න ක්‍රමයක් නැති තරම් නැති වෙලා. නැහැ කියලාවත් දන්නේ නැහැ. දහම අහන අයට දැනෙනවා ඔව් ඇත්තටම අපේ මනුස්සකමක් නැහැ. එතකොට කවුරු හෝ බුදු බුද්ධ වචනේ භාවිතා කරන්නේ බුදු වෙන්න වීරිය වඩපු නිසා. බුදු වෙන්න හිතපු නිසා. ඇස් ගලවනවා මෙච්චර මේ තරු ගානට මහ පොළොවේ පස් ගානට මස් දන් දෙන්න වෙනවා. සිව් සාගරයට වැඩි ලේහලන්න වෙනවා විවරණේ ගන්නකොට අනේ තිවරණේදී මෙහෙම අහනකොට කලන්තය හැදිලා වැටෙන්නේ නැතුව යුග මහා පුරුෂ බවක් එදා ඒ විවරණේ අනියත විවරණේ ගන්නකොට ඒ කාන්තා රත්නයට ලැබෙන. එතෙන්දී නොසැලෙන ගුණයක් එනවා. එතකොට මහා කැමැත්තක් එනවා. ඒ බුදුන් වහන්සේ දිවසින් දකින්න. දැකලා කියන පිරිමි ආත්මය ප්‍රාර්ථනා කරනවා. අන්න එතන ඉඳලා පටන් ගත්තා. සාර අසංකේය අට අසංකේය 16 සසංකේය අපි නිදාගන්නදී අපි කද්දී අපි සතර පාවල අසංකේය වර ඉපදෙද්දී මේ බුදුන් වහන්සේලා කොපමණනම් බුදු වෙන්නේද? කොපමණනම් මේ වචනේ කතා කරන්නේද? හැම බුදුන් වහන්සේ කෙනෙක්ම පව් කරන්න එපා කියද්දී අපි පව් කරා. පව් නොකර ඉන්න බැරි තරම් පව්කාරයෙක් අපි.
පව් කළා හුරුව බලවත් වුණු නිසා පව් කර කර අපි සසරට වැටුණා. නිරේ ගියා. ඕනම දෙයක් වෙද්දි දන්නව වෙලයි වුණාම දන්නේ නැති කියන ධර්මතාවක් තියෙනවා. කද්දි අපිට කන එකේ රහ දැනෙනවා කාලේ වුණාම රහ දැනෙන්නේ නැතුව වගේ විපාක විදිද්දි විපාක දැනෙනවා විපාක ඉවර වුණාම ඒක දැනෙන්නේ නැහැ. ඒවා වැහිලා යන ධර්මතාවය. ඒ වැහුණත් බුදුන් වහන්සේ කෙනෙක් මතක් කරලා දෙනවා නරකාදි වල යන්න එපා සතර පාවල යන්න එපා. හොඳ වැඩ ඉන්නකම් කරන්න පින් දහම් කරන්න දාන සීල භාවනා පුරන්න දන් දෙන්න ලෝකෙට උදව් කරන්න ඒවයි ලැබෙන්නේ. සංඝ රත්නයට දන් දෙන්න පන්සල් වලට උදව් උපකාර කරන්න අපිට අවස්ථාව තියෙනවා. සංඝ රත්නයේ වැඩ සිටින උන්වහන්සේලාට දන් දීලා අපේ මේ දාන පාරමිතාව පුරා ගන්න පුළුවන්. සිල් අරගෙන ඒ දවසේ සීලෙන් ගත කරලා සීලය දියුණු කරගන්න පුළුවන්. ඒ කියන්නේ වැරදි නොකර ඉන්න පව් නොකර ඉන්න ගුණය දියුණු කරගන්න පුළුවන්. භාවනා කරලා කමඨහනක් අරගෙන නිවන් දකින්න ඉලක්ක නුනොත් එදිනෙදා මොනවා හෝ භාවනාවක් කරලා හිත එදා දවසේ කෙලෙසුන්ගේ මුදවලා හිත සහැල්ලු කරගෙන ධාන සම්පත්තිය වලට සමවැදිලා හිත සුවයෙන් ගත කරන්න කාටත් වාසනාවක් තියෙනවා. ඒ දාන සීල භාවනා තුල ඉන්නකොට තමයි දහමට හිත නැඹුරු වෙන්නේ පෙර සසරේ පිං ඇවිස්සෙන්න ගන්නෙ. දාන සීල භාවනා තුල ඉන්න කෙනෙකුට පෙර සංසාරේ පෙරම් පුරපු ශක්ති බුදුන් වහන්සේලගෙන් දහම අහලා හිත බලවත් කරගත්ත සීල පුණ්‍ය ශක්තියෙන් ජීවමාන වෙනවා. සක්‍රිය වෙනවා. අන්න යාට දහම ඕන වෙනවා. අන්න යා මාර්ගේ හොයන් යනවා. ඒ හොයන්න හැම කෙනාටම එයාගේ පින පළ දෙන වෙලාවට මේ දහම අහන්න ලැබෙනවා. අහනකොට ඔහුට ගැළපිලා පේනවා. පෙනෙනකොට ඔහුගේ දෙනෙත් දෙකට කඳුළු වෙනවා. රෝම කූප ක්‍රියාත්මක වෙනවා. රෝමෝද්ගමණය වෙනවා. ඒ ඔහුට දැනෙන හැටි මටම කිව්වා වගේ ඇහෙන්නේ. ඔව් පුජ්‍යලෙකු ගැන තමයි මේ කියන්නේ. දහම යනු පුජ්‍යලෙකු චරිතය වෙනස් කරගන්න හැටි. අන්න ඔහු සියලු දේ අත්හරින්න ගන්නවා එතන ඉඳලා. ඔහුට දැනෙන ඔහු දාන සීල භාවනාවල ආපු උතුමෙක් නිසා පෙරපින් ඇවිස්සුනේ. ඔහු දන්නවා මම මේවා කොච්චර කරත් වැඩක් නැහැ මේ සියල්ල අනිත්‍යයි කියලා. සම්මත ලෝකෙත් අනිත්‍යක් අපි කතා කරා. අනිත්‍යයි කියලා හිතනකොට හිත සුවපත් වුණා. බුද්ධ වචනේ තුල තියෙන උපාදාන ස්කන්ධය අනිත්‍ය මෙනෙහි කරන්නට පෙර අනේ මේ බාහිර ලෝකේ අනිත්‍යයි කියලා හිතුවමත් හිත නිවුණා. බුද්ධ වචනේ එච්චර බලවත්. එතකොට එයාට හිතුණා නේ මේ ඔක්කොම අනිත්‍යයිනේ මං කවදා හරි මේක දාලා යනෝනේ. හිත නිවුණා හැම හිතනකොට. ඒ නිවුණු සිතින් ඔහු තවත් දහමට බලයක් ලබා ගත්තා. අන්න එතකොට ඔහුට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියේ ඉඳලා සම්මා සමාධිය දක්වා වෙන ජීවිත අංග ටික මාර්ගඵල ලාභික ජීවිත අංග මැදුම් පිළිවෙත එහෙම නැත්නම් ජීවිතේ පුරන්න ඕන ස්ථිර පවත්වන්න ඕන අංග ටික තමයි මැදුම් පිළිවෙත කියන්නේ. පහල කරගත යුතු පවත්වා ගත යුතු උපදවා ගත යුතු අංග අන්න ඔහුගේ හිතෙන් ඔහු දකිනවා සම්මා දිට්ඨිය කියන්නේ මා තුල තිබෙන්නා වූ පවට බර සසරට බර සියලු ක්‍රියාකාරීත්වයන් ඒවා තමයි දිට්ඨි කියන්නේ. ඒවා අනර්ථයක් කියලා මෙනෙහි කළ යුතුයි. ඒවා අවඩක් කියලා මෙනෙහි කළ යුතුයි. ඒවා අසුබයක් කියලා මෙනෙහි කළ යුතුයි. ඔහුගේ හිත ඔහුට කෑ ගහලා කියනවා මේවා අසුබ ලෙස අනර්ථ ලෙස අවඩක් ලෙස මෙනෙහි කරන්න. මෙනෙහි කරලා මේ ගමන ඉක්මනට නිමා කර ගන්න කියලා ඔහුගේ බලය ඔහු තුල සකස් වෙනවා. ඔහු කවදාවත් සසරට වැටෙන්නේ නැහැ. ඔහු මේ ගෝර සසරට වැටිලා මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න මිනිස්සුන්ගෙන් ගුටි ගන්න ලැබෙන්නේ නැහැ ඔහුට. ඔහු ලබා ගන්නා බුද්ධ වචනය භාවිතා කර කර උසස් වෙලා හිත උසස් වෙලා හිත සුද්ධ වෙලා හිත බලවත් වෙලා සංසාර ගමන ඉවර කරන්න පටන් ගන්නවා. ඒ සසර ගමන ඉවර කරන්න ආරම්භ වෙනකොට ඔහුට තේරෙන්නේ මං ඔහු ගැන දැන් කියන්නේ. ඒ වගේ කෙනෙකුට මේ ලෝකෙ හොඳක් පේන්නේ නැහැ. මේ භවයේ හොඳක් පේන්නේ නැහැ. මනුස්ස ලෝකේ පෞකාරයෝගේ හොඳක් පේන්නේ නැහැ. ඔහු ඒවයින් ඈත් වෙනවා. අන්න ඔහු පුරුදු කරනවා අරඤ්‍යගත වෙන්න. කැලයක් නැත්නම් තමන්ගේ ගෙදර කැලයක් කියලා හිතාගෙන පැත්තකට වෙන්න.
ගෙදර වෘක්ෂ මූලයක් කියලා හිතා ගන්න. මේ සම්මත අර්ථ කියන්නේ. ඔහු කැමති නෑ මිනිස්සු අස්සට යන්න. ඔහු කැමති නෑ සමාජය අස්සට යන්න. ඔහු කැමති පැත්තකට වෙන්න. මේ අවබෝධය ලැබෙන්න සම්මා දිට්ඨියටපත් වෙන්න ඔහුගේ ජීවිතේ අර පාප දෘෂ්ටි පව් කරන්න පහළ වෙච්ච සසරට ඇද බැඳ තබන සියලු විකෘති දෘෂ්ටීන් ඔහුට අවබෝධ වෙන්න ඒවා ක්‍රියාත්මක වීම නවතිනවා. මේ මහන්සි වෙන්න කන්න බොන්නනේ. කාපු එක පිච්චිලා යනවා මේ ලෝකේ තියෙන කතා අහනකොට. ඒක දිරවන්නව නිදහස නෑ. ඔබ දන්නවා මේ. ඔබ මේ ලෝකේ ගැන දන්න දේවල් අහනකොට කාපුව පිච්චෙනවා. දිරවන්නේ නෑ. ඒකනේ මූණ එලියක් නැත්තේ. ප්‍රවෘත්ති බලලා hina වෙන කවුද ඉන්නේ? සතුටින් ඉන්නේ. ඔක්කොම මූණ ඇඹුල්. ඔරෝගෙන එන්නේ. තමන්ගේ දියුණුවට බලන්නලු ඔන්න බලලා උණු වැඩින්. තමන් ප්‍රවෘත්ති බැලුවේ බලන්න ගියේ සතුටෙන් නැගිටින්නේ යකෙක් වගේ. ලෝකෙට බැන. පෞකාර ලෝකෙට බැන. මොකටද එහෙනම් බැලුවේ? අන්නර දියුණු හිත තියෙන කෙනා මේ සියල්ල අවබෝධයෙන් අතාරින. ඒ අවබෝධයෙන් අතාරිනකොට තව සතුට වැඩි වෙනවා. ඔහු දැනෙනවා මම දැන් තනි නෑ. මල්ලක බුදුන් වහන්සේ හේවත් දහම වැඩ සිටින. ඔහු අධික සතුටටපත් වෙනවා. ඒ සතුටෙන් ඔහු ඒකාන්තයෙන්ම නිවනටපත් වෙනවා. කෙලෙස් අඩු වෙනවා. රූප දැක්කම, ශබ්ද ඇහුවම, ගන්ධය දැනුනම, රසයන්ට, ස්පර්ශයන්ට හටගන්නා වූ කෙලෙස් ඔහුගේ හටගන්නේ නැති වෙනවා. ඔහුගේ හිත නිවෙනවා. ශබ්ද ඉස්සරහා, ගන්ධය ඉස්සරහා, රසයන් ඉස්සරහා, රූප ඉස්සරහා වෙනද කෙලෙසුණු වෙනද රාග, ද්වේෂ, මෝහ අදහස් උපන්න ඔහුට ඒවා පේනවා. ඒවා වරදක් කියලා පේනවා. වරදක් කියලා පෙනෙනකොට ඔහුගේ චේතනාව නිරුද්ධ වෙනවා. චේතනාව නවතිනවා. චේතනාව නවතිනවා කියන කර්මය ඡය වෙනවා. ඔහු හරි ලස්සන සුන්දර දෙයක් ඔහු තුලින් බුද්ධ වචනේ යොදාගෙන දකිනවා. දකින්න ඔහුට අධික සතුටක් වෙනවා භාග්‍යවතුන් වහන්සේ ගැන. භාග්‍යවතුන් වහන්සේගේ දහම ගැන. භාග්‍යවතුන් වහන්සේගේ 80 මහා ශ්‍රාවක පිරිසෙන් පටන්ගත් සංඝ රත්නය ගැන. වචනෙන් කිව්ව බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි පමණක් ඔහුගේ හිත පහදිනවා. හිත පැහැදිලා හිත දහමෙන් සුවපත් වෙනවා. ඔහුට හිතෙනවා අහෝ සුඛං මොනතරම් සැපද්ද, මොනතරම් සැනසෙල්ලක්ද දහම. දැන් වයසක් හිතේ දැනෙන්නේ නැහැ. තමන් වයස වෙන්න පුළුවන්, ළමයෙක් වෙන්න පුළුවන්, තරුණයෙක් වෙන්න පුළුවන්. ඔහුට දැන් ওই කාලවකවානු ගැන හැඟීමක් නැහැ. සිත නිවුනව හිතේ නිවීමට වයසක් අයිති නැහැ. ඒක නිසයි මේ දහම අවබෝධ වෙන්න පුළුවන් අවුරුදු 7 කෙනෙකු. 7 කෙනා ශිෂ්‍යත්ව පාස් වෙනවා නම්, ඉස්කෝලේ අයනු ලියන්න පුළුවන් නම්, ගුරුවරයා කිව් දේ මතකෙන් එනවනම් දහම එන එක මහ වැඩක්ද? දහම උගන්වන්නේ සංස්කාරවල වරද? පොඩි ළමයට විනය කියලා දුන්නා නම් මොන්ටිසෝරි. අපි දහම බය කරපු එක නවත්තන්න මම මේ කියන්නේ. මොන්ටිසෝරි ළමයට විනය කියලා දුන්නම විනයට අනුව ළමයා ඉන්නවනම් දහම යනු විනයමයි. වෙන විනයක් නෑ දහමේ. දහමමයි විනය. පව් නොකරන එකමයි ශාසනයේ විනය. පව පේන එකයි ඇස් දෙක. පව නොකරන එකයි ඥානය. ඔහු පව් නොකරන්න ඕනම පොඩි ළමයෙකුට පුළුවන්. අපි ප්‍රශ්නේ තියෙන්නේ අපි පොඩි ළමයින්ට දේශනා කරන්නේ නැහැ. ඒ ළමයින්ට කියලා දෙන්නේ නැහැ. ඒ ළමයින්ට දෙන්නේ අකුරු හෝඩිය. ඒ ළමයා මේ අකුරු ටික කියවලා වැඩක් නැති ඒවා එකතු කර ගන්නවා. අපිට වෙච්ච දේ මේ කිව්වේ. දැන් අපි එකතු කරගත්ත දෙයින් අපි විඳින්නේ සැප නෙවි දුක, අසහනය, කලකිරිල්ල. අපිට හම්බෙච්ච යාළුව ගැන මතක් කරාම, අතීතේ යාළුව ගැන මතක් කරාම පෙර කර්මෙන් සකස් වූ කර්ම ප්‍රත්‍යයෙන් සකස් වූ යාළුව කියන කොටස් අපේ කර්මයට හැදුණු ඔවුන් මතක් වෙනකොට හැංගෙන්න හිතෙනවා. සමහර යාළුව මතක් වුණාම අපිට උන් හිටිටන් අමතක වෙනවා.
සමහර යාළුවෝ මතක් වුණාම හොයන් යන්න හිතෙනවා. ආසයි. සමහර යාළුවෝ මතක් වුණාම ජීවිතේ නැති කරගන්න හිතෙනවා. ඔන්න මේ ලෝකෙ හැටි. දහම අවබෝධ වූ කෙනාට මේ සියල්ල මනා නුවණට අහු වෙනවා. ඒවා තර්කයෙන් ඔප්පු කරන්න බෑ. මේවා වෙන කෙනෙකුට කියලා ඔප්පු කරන්න බෑ. තම නුවණින් මහා අමාරුවෙන් අවබෝධ කරන්න ඕන. ඔබට හිතෙන්නේ නැද්ද භාග්‍යවතුන් වහන්සේ මේ වගේ මහා අනෝරා වැසි වහිද්දී සද්දවසක් වැඩ හිටියා. නාදරණක් යට වැඩ හිටියා නයෙක් යට. ඔබට හිතුන්නේ නැද්ද උන්වහන්සේගේ ශරීරයට ජලය එනවා කියලා? නයාගේ දරන්න ඇතුළට වතුර එනවා. උන්වහන්සේ පොඩ්ඩක්වත් චැලෙන්නේ නැතුව සිත සිහිය පිහිටෝගෙන න කම්පති කියන මට්ටම කම්ප නොවන වෙනස් නොවන මට්ටම දරාගෙන උන්වහන්සේව පරීක්ෂා කරා. ස්ථිර බුද්ධත්වයේ ලැබපු තුමෙක් බුද්ධ ප්‍රීතිය ලබන හැටි සත්සති. දැන් මේකෙදි කොච්චර සැලෙනවද වහිනකොට පොඩ්ඩක්වත් සැලෙන්න එපා. මේ අපේ පිනට පහවට ලැබෙන ඒවා. අපේ ගානට වැස්සොත් පින, වැඩියෙන් වැස්සොත් පව. එවනේ අපි කියන්නේ ගම් වතුර ගැලුවොත් පව. වහින්න ගත්තොත් හැම මාධ්‍යම දානෝ අයහපත් කාලගුණය. ඒ කියන්නේ පිච්චෙන එක හොඳයි, පිච්චිලා මැරෙන්න පායන එක යහපත් කාලගුණය. වහින එක අයහපත් කාලගුණය. අපි මේ සබහා ධර්මයට දීලා තියෙන අර්ථ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ ධහම අවබෝධ කරගෙන බුද්ධත්වයේ ලබලා සත්සතිය ගත කරද්දී මෙවැනි අනෝරා වැස්සක හිටියේ නොසැලී අපි පොඩ්ඩක් දෙමුණොත් කවුද කියලා බලන්න. එතකොට බුදුන් වහන්සේ කෙනෙකුගේ ගුණය තේරුම් ගන්න. උන්වහන්සේ බෝධිය දිහා බලාගෙන දවස් 7ක් ඉන්නවා. මොකටද බලන් හිටියේ කියලා මොකුත් මම විග්‍රහ කරන්නේ නැහැ. මොකද ඒකට විග්‍රහ ගොඩක් තියෙන නිසා. උන්වහන්සේ සතිය පිහිටෝගෙන සතිය කියන්නේ උපාදාන ස්කන්ධය දිහා බලාගෙන ස්කන්ධ ඇති වෙමින් නැති වෙනෝ ඒක කෙනෙක් කරන වැඩක් නෙවෙයි. කනෙන් ශබ්ද ඇහෙනකොට ඇසට රූප පේනකොට ස්කන්ධ ඇති වෙමින් නිරුද්ධ වෙනවා. ඒ අවස්ථාව උන්වහන්සේට පංචස්කන්ධයි. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච නිසා නිකලස් නිසා උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ දෙස බලාගෙන දින 7ක් හිටියා. ඒ වගේ 7ක් දින 49ක්. එතකොට අපි බලන්න අපිට මේ දහම අහලා විනාඩි 10ක් ගෙදර එක මොහොතක ඉන්න පුළුවන්ද? අපේ ගුරු දේවයන් වහන්සේ බුදුන් වහන්සේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා ගල්ලෙනකට වෙලා දුර්ගේශ්වරී කන්දේ ඉන්දියාවේ බුද්ධ ගයාවේ දුර්ගේශ්වරියට වෙලා තනියෙන් අන්තිම මාස ගත කරන්නේ. පස්සක දවසක් ගියාට පස්සේ ඒගොල්ලන් කේන්ති ගිහිල්ලා යනවා. උන්වහන්සේ තනියෙන් හිටියේ එතන. ඊට පස්සේ බුදු වෙලා සත්සතියක් ගත කරනවා බෝධිය ළඟ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ. ඒක තියෙන්නේ දුර්ගේශ්වරින්ද පොඩ්ඩක් එහා කිලෝමීටර් 5ක් විතර. උන්වහන්සේ එතන බෝධි සියලු ඒ උතුම් බුද්ධ ප්‍රීතිය සත්සතිය ගත කරන්නේ තනියෙන්. කාටවත් ඒ වෙලාවට ඉන්න බෑ. ඒ ධර්මතාවක්. එතකොට හිතන්න උන්වහන්සේගේ කරපු කැපකිරීම අපි බුදුන් වහන්සේගේ ගුණ සිහිපත් කරන්න දන්නවද? අවුරුදු 6කුත් සති 7ක් අර වනයේකට වෙලා තනියෙන් ගත කරනකොට ඔබ රස්සාව කරනවා නම් ඔබ මේ 8 පැය විනාඩි 8 පැය 8 ගත කරලා ගෙදර දුවන්නේ විනාඩිය යන්න බලාගෙන විනාඩි 8න් පැය 8ක් ඉඳලා විනාඩි 8න් ගෙදර යන්න නැත්නම් හරි සතුටු. ඔබ කිසි දෙයක් තෘප්තියෙන් ගත කරන්නේ නැහැ. පැහැදිලිවම නැහැ. යන්නේ සිංහයෝ වගේ. අනිත් සතා කවුද කියන්නේ නැහැ මං. ඔබ මග 10 වෙනකොට මේ ගෙදර යන්න හැන්න යනවා. ෂෝට් ලීව් දාන්නේ ඒකට. හාෆ් ඩේ දාන්නේ ඒකට. ඔබ තෘප්තියෙන් නෙවි මේවා ඉන්නේ. ඔබ දහවල් කාලෙන් පස්සේ එන කවුරු හරි එනවනම් ඔබ ළඟට ඔබ ගත කරන හැටි ඔබ බලන්න. මම ඒව විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. මේ ජීවිතේ නීරස කරගෙන අපි ජීවිතේ සැපවත් ගත කරන්න දේශනා කරපු බුදුන් වහන්සේ දේශනා කර දහම නැති නිසා
අපි ජීවිතේ නීරසව ගත කරන අය. මම මේ කියන්නේ දහම නොදන්න අයට, දන්න අය බොහොම සතුටින් ඉන්න. එයා රස්සාව කරන්නේ සතුටෙන්. එයාට කවුරු හරි බැන්නත් ඔහු දකිනවා මගේ පෙර කර්මයක් එවිස්සුනා කියලා. බැන්න එක ඉස්සර ඔහු හෙල්ලෙන්නේ නැහැ. න කම්පති. කම්ප නොවන කෙනෙක්. ලේසිනේ. බුද්ධ පුත්‍රයෙක්, ඒ කියන්නේ බුද්ධ පරම්පරාවට අයිති වෙන්න යන, බුද්ධ ශාසනය බවට පත් වෙන්න යන, දහම අහලා බුදුන් වහන්සේ සරණ යන කෙනෙක් මේ වචනකින් හොල්ලන්න බෑ. මහා සුලකකින් වේපුල්ල පබ්බතේ නොසෙල්ලෙන්නාසේ උන්වහන්සේගේ සිත ඉන්ද්‍රකීලයක් වගේ ඒ දහමේ ඉන්න කෙනා, දහමට අවංක කෙනා නොසෙල්ලෙනෝ. බැනුම් ඉස්සරහා හෙල්ලෙන්නේ නැහැ. කිසිම දෙයකින් නොසෙල්ලෙන කෙනෙක් ඔහු. බොහොම සතුටින් ඉන්න කෙනෙක්. ඔහුගේ සතුට නම් බුද්ධ වචනේමයි. බලන්න අපිට පුළුවන් ද මේ විදියට ඉන්න? පොඩ්ඩක් බෑනේ. අපි අකමැති කෙනෙක් ඉස්සරහින් ගියොත් අපි නිකන් ඇඹුල් හට්ටියක්. අපි කැමති කෙනෙක් එනකොට මූණ ඇරෙනවා, දොරවල් ඇරෙනවා. එනකොට hina වෙනවා. අකමැති කෙනා එනකොට අපිට නොදැනෙන්න අපි සුනක වෘතයක් නම කිව්වා තේරුම් ගන්න දැන්. අපි බලු වෙනවා. අපි නිවට වෙනවා. අපි දන්නේ නැහැ. කෝ අපේ න කම්පති න චලති කියන ගුණය. දහම ඉන්න කෙනෙක් කවදාවත් බාහිරේ නිසා සැලෙන්නේ නැහැ. බාහිරේ නිසා ඇතුලේ හටගන්නේ සිතුවිලි. බාහිරේ රූපේ දකින්නකොට ඇතුලේ හටගන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා ස්කන්ධ පහ. මේ ස්කන්ධ පහ පෙන්න ඔපෙනි බාහිරේ පේන එකේ වරද. දුක කියන්නේ උපාදාන ස්කන්ධය, එළිය රූපේ නෙවි. එළිය රූපේ වෙනස් කරාට අපි නිවන් දකින්නේ නැහැ. දහම නොදැන කැලේ ඉන්න ඔක්කොම වෙන රහත් වෙනවා. දහම දැනගෙන දහම භාවිතා කරන්න පරිසරයක් වශයෙන් කැලේ යොදා ගැනීම හරි. ඒක හරි නිවැරදි. දහම නොදැන කැලේ මක්කට ඉන්නද? සිතුවිලි ඇති වෙනවා. ඔබ දන්නෝ දැන් ඔබ ගැන. මේ කියු ටිකෙන් ඔබට තේරෙනවා ඇති ඇයි ඔබ කවුද කියලා. ඔබට අර ඉස්සරහින් යන කෙනා යනකොට ඔබට හිතට වෙන දේ දැන් දැනෙනවා ඇති. මොනතරම් අසහනයට, මොනතරම් විකෘතියකට ඔබවත් වෙනවද? ඔබ දහම දන්නවා නම් ඔබ බලන්නේ බාහිර රූපය පෙනෙනකොටම, ඇසත් එක්ක ගැටෙනකොටම ආධ්‍යාත්මය තුල ඇතුළාන්තේ හටගත්තා වූ සංඥා, සංඛාර, විඥාන, මේ වෙනස් වූ සංඥාවට අනුව විඳීම, දැනීම, විඥාණය, මේ ටිකෙන් මට ලැබුණේ මොකද්ද? අසහනයක්ද සහනයක්ද? අන්න ඒක දකින්න තැනයි දහම් ඇස. මේක අනර්ථ කොට මේ උපාදාන ස්කන්ධයේ ඇත්ත ලක්ෂණය අනිත්‍ය බව. උපාදාන ස්කන්ධය දුකක් කියලා. උපාදාන ස්කන්ධය මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මයක් නොවේයි, අනාත්මයි. මේ උපාදාන ධර්මය, උපාදාන ස්කන්ධය කියන්නේ ධර්මතාවක්. ධම්මානුපස්සනාවේ උපාදාන ස්කන්ධය දෙවනුව පෙන්වන නීවරණ වලින් පස්සේ. එහෙනම් උපාදාන ස්කන්ධය කියන්නේ ධර්මතාවන සබ්බේ ධම්මා අනාත්තාති. සියලු ධර්ම අනාත්මයි. මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි කියලා නුවණක් එනවනම්, එහෙම ගලප ගන්න ශක්තිය එනවනම්, එළියේ ඇහැට රූපේ ගැටෙනකොටම, එළියේ පේන වස්තු රූපයක් හට ගන්නකොටම, ඒ කියන්නේ නිමිත්තක් හට ගන්නකොටම, ඇසුරු කරන්නේ යම් දෙයක් බවට ඒකපත් වෙනකොටම ඔබට පේන්න ඕන ඇතුලේ වෙන දේ. ඇතුලේ වෙන දෙයින් ඔබ බේරෙන්න, මායя ඉන්නේ ඇතුලේ, ක්ලේශ මායя ඉන්නේ ඔබ ඇතුලේ, එළියේ නෙවි. ඔබේ සංස්කාර මායя ඉන්නේ ඔබ ඇතුලේ. එළියේ ඉන්න මායයට ගැහුවා බැන්න කියලා අපි නිවන් දකින්නේ නැහැ. එළියේ ඉන්න පුළුවන් මාර දිව්‍ය පුත්‍රයා, වසවත් ඉන්නේ මාර දිව්‍ය පුත්‍රයා. ඉතින් අපිට මොකෝ යත් පව් කරනගෙන ඉන්නේ. අපිට මොකෝ ඉතින්? මොගලන් හාමුදුර එක ආත්මක මාරෙක් වෙලා ඉඳලා හොඳට පව් කරගත්තා. ඒව අහලා තියෙනනේ ඔබ. බුද්ධ ඉතිහාසය දන්නවනේ, බුද්ධ වචනේ. එහෙනම් අපිට පුළුවන්කම ලැබෙන්න ඕන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ඉස්සරහ. ඒ කියන්නේ ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධයෝ, දිවට රසයෝ, කයට පහසයෝ, මනස මතකයෝ. මේව ඉස්සරහා, මේව ඇතුලේ හට ගන්නකොටම, ඇතුලට එනකොටම ඇතුලේ හට ගන්න සංඥා, සංකාර, සංඥා සංචේතන, සංඥාවට අනුව ඒකට ඇලීම, රූප සංඥා ලෝකේ, රූප සංචේතන ලෝකේ, රූප තණ්හා ලෝකේ, රූප විතක්කෝ ලෝකේ, රූප විචාරෝ ලෝකේ කියන්නේ මෙන්න මේ ඇතුලේ හටගත්ත සංඥාවට ඇලිලා, ඇලිච්ච එකට
බැඳිලා ඒකෙන් මත් වෙලා රාගෙන් මත් වෙලා ඒකම ක්‍රියාත්මක වෙන්න මේ කය නැවත තෝම්බිමක් වෙනකොට මේ කය විකෘතියක් වෙනකොට මේ කය පව් කරන මූලස්ථානයක් වෙනකොට මේ කයේ තියෙන ආයතන පහම කය කියන්නේ පංච ආයතන වලට පංච ස්කන්ධ කියන්නේ මේ ස්කන්ධ පහ තියෙන කයේ මෙන්න මේ පහෙන් ඔබ දැන් පව් කරන්න යනකොට මේවා ආයතන වෙනකොට මේවෙන් තීන්දුව තීරණ එළියට අරන් යනකොට අර හතුරා කියලා එළියේ තියෙන රූපෙට තීන්දුව දෙන මේ මෝහය ඉස්සරහා දහම දන්නවනම් දැන් මහා සතුටක් ඇති එළියේ තියෙන ඇසට රූපේ ඇතුලෙන් නිර්මාණයක් වෙලා හතුරා කියලා දැන් එළියේ රූපෙට ඇහැහරහා නැවත යනවා හතුරා කියන පණිවිඩේ බලන්න ඔබ මොනතරම් අසරණයේද්ද මොනතරම් අනාථයේද්ද මොනතරම් විකෘති මිනිහෙක්ද කියලා දැන් කොච්චර ඔරවල බැලුවත් ඔබේ සතුට හැදෙනවද දුක වැඩි වෙනවද අසහනෙ වැඩි වෙනවද මේ ටික හිතන්න බැරි නම් ඉතින් අපි ලැබපු මොකකවත් ඇති වැඩක් නැහැ මං අමාරුවෙන් මේ නවත්තන් කතා කරන්නේ මට ඉතින් එනවා ගලාගෙන මේ ලෝකෙ මොනවද වැදගත් ඇති දෙයක් ගත්තේ නේ නැති පින නැති නිසා පෞකාරකම නිසා කටමැත දොඩවන අය ඉන්නේ ලෝකේ අපි සල්ලි දීලා බලන්නේ ඒවනේ මේ දහමක් ගහන්න පෙර පින පොඩ්ඩක් නැති මිනිස්සුගේ දේවල්නේ අපි බලන්නේ සල්ලි දීලා ලයිසන් කරගෙන දහම දන්න කෙනාට එපයි කියන්න ඕනේ පව් කරන්න එපා කියලා විතරයි කිව්වේ ඉතින් කොච්චර ඔබ කෙලෙසිලාද මම ඒකනේ කිව්වේ ප්‍රවෘත්ති බලලා නැගිටින්න විකෘති වෙලා කම්ප වෙලා අසහනයටපත් වෙලා තව කෙනෙකුට වෛර කරන් නැගිට්ටේ අලුතෙන් එකතු කරගෙන පුළුවන් නම් තේරුම් ගන්නවදවත් ඔබ ගැන ඔබට අනුකම්ප කරගන්න අද විශාල සිද්ධි ජාලයක ආරම්භය දැනෙනවා පරිස්සම් වෙන්න පව් කරපු අය තමයි විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන හැංගිලා හිටියත් බුදුන් වහන්සේ දේශනා කරා පව් කර කෙනාට හැංගෙන්න මේ ලෝකේ තුන් ලෝකේ කොහෙවත් යන්නේ නැත දිව්‍ය ලෝකේ හිටියත් පළ දෙන වෙලාවට පළ දෙනවා මූදු යට කොහෙ හැංගිලා හිටියත් පළ දෙනවා එම නිසා කරන්න එපා පව් එතකොට එළියේ තියෙන රූපෙට එළියේ තියෙන රූප නම් ඇහැට පේන ඒවා රූප නම් ඔබට ඒක තේරෙනවා නම් ඔබ ලැබපු මහා උසස් අධ්‍යාපනයට අනුව හෝ කිව්වම තේරෙන මට්ටමේදී තේරෙනවා නම් ඒ රූපේ දකින්නකොට ඒ රූපේ ඇස එක්ක ගැටෙනකොට ඇතුළේ වෙන දේ තේරුම් ගන්න බැරි නම් දහම තේරෙන්නේ නැහැ. ඇතුළේ වෙන්නේ මොකද්ද? සංකල්පයක් පහළ වෙනවා. ඒ සසඤ්ඤම් මේ සමනකේ ලෝකේ මේ සංඥාව හේවත් සංකල්පය මනසමයි ඔබේ මනසමයි වෙන මොකුත් නෙවි. ඒ මනසෙත් හැදෙනවා රූපයක් මනස සංකල්පයක් වෙනවා අසවලා හතුරා. දැන් ඔබේ රූපේ දැක්ක ඇස හතුරා කියලා බලන තත්ත්වයටපත් වෙලා. දැන් ඔබ එළිය රූපේ දිහා කොච්චර හතුරා කියලා බැලුවත් එතන තියෙන හතුරෙක් කියලා ඔබට පෙනෙනවා නම් ඔබ දහමක පැත්ත ගම් ආයිමක නැති කෙනෙක් මතක තබා ගන්න. හතුරා කියලා පෙනෙනකොට ඔබ ආපස්සට බලනවා හතුරා කියන්නේ මගේ හිතේ හටගත්ත සංකල්පයක්. මේ සංකල්පයක් කියලා බලන්න ඇස් දෙකෙන් බෑ. අන්නේ බලන ශක්තියටයි සතිය කියන්නේ. අන්නේ ශක්තිය වැඩෙනවා දැන්. ඒ සතිය වැඩෙනකොට බාහිරයට ගියපු විකෘති සතිය නතර වෙනවා ජීවත් වුණු හැටි ජීවත් වුණු ක්‍රමය වෙනස් වෙනවා. හතුර කියලා පේන්නේ මා තුළ සංකල්පයක් පහළ වීමක් ලෙස. අන්න හිත නිවෙන්න ගන්නවා එතන ඉඳලා. සංකල්පයක් කියලා හිතනකොටම හිත නිවෙන්නේ මොකද? අර සංකල්පය දිහා අවධානය නොදෙනවා කියන්නේ චේතනාව අයින් වෙනකොට අරමුණ අයින් වෙනකොට කර්ම මට්ටමින් ගැලවිලා කර්ම නිරුද්ධියට කර්ම ඡය පැත්තට හිත වැඩ කරනවා. කර්මය විපාකයක් එහෙනම් විපාක සිතෙන් ඔහු ගැලවෙනකොට ආනිසංසයක් බවට පත් වෙනවා. පුදුම ආශිර්වාදයක් තමයි මේ ලබා ගන්න දහමෙන්. ඒ මට්ටමටපත් වූ කෙනා දකිනවා එයා එතන ඉඳගෙනම දකිනවා මම මොනතරම් වාසනාවන්තෙක්ද වෙනද මම මේ කෙනා දැකලා මොනතරම් විදෙහුවද එදා ඒ කාලේ මම කොච්චර මෝඩද කොච්චර විකෘතිද අද තමයි මං උතුම් තැන ඉන්නේ කියලා දැනෙනකොට මගේ උතුම්කම කියලා තියෙන බුද්ධ වචනේ නේද කියලා ඔහුට ධර්ම රසය දහම් ඥාණය
ඔහුගේ ආශිර්වාදයක් විදියට ඔහුට ලැබුණා මහා දායාදයක් විදියට ඔහුට පේනවා. පෙනෙනකොට ඔහුට ගරු කරන දවස. ඔබ මෙච්චර කලක් ඔබට ගරු කරේ නැහැ. ඔබට ගරු කරන්න වෙලාවක් නැහැ ඔබට. එක සිතක් යනකොට තව එකක් එනවා. තැම්බි හිටියා. අපි උදාහරණ ගනිමු. මේවා කියන්න මට ඇත්තටම මේ දවසකින් බෑ. නමුත් පරිසරයේ ඉක්මනින් ගෙවිලා මහ විශාල පරිවර්තනයකට යන බව දැනෙනවා. එම නිසා නොකිය බැරිකමට මම මෙච්චර වේගෙන් කතා කරන්නේ මේ වහිද්දි. අපි හිතමු උදාහරණ ගත්තොත් හූනෙක් අඬනවා. හූනෙක් චික් කියලා එකක් කිව්ව චික් කියලා අඬන එක. ඔබ කවුරුද දන්නව හූන අඬන හැටි? චික් කියලා අඬනවා. චික් කියලානේ හූන කියන්නේ. චික් කියනකොටම අපි හිතුව එකක් කියලා නැවැත්තුවා කියලා. චික් කියනකොටම අපි ඇහුනේ කන ශබ්ද එක්ක ගැටෙනකොට හිත ඒ වේගෙම්ම ඒ ශබ්ද ගැටෙන මොහොතේම ඇතුලේ ප්‍රසාද වෙලා ඉවරයි. ඒකට සහායට රූපේ පහළ වෙලා ඉවරයි. දැනීම පහළ වෙලා ඉවරයි හූන කියලා. එතකොට ඒ වේගෙම්ම පහළ වෙන නිසා අපිට එළිය ශබ්දේ හූන කියලා දැනෙන්නේ. හූනේ කනනවා කියලා දැනෙන්නේ ඒකයි. ඔය හොඳ ඒ පළවෙනි චික් එක ඉවරයි. තේරුම් ගැනීම පිණිස මම දැන් කියන්නේ ආයි චික් කියනවා. අපි චික් චුක් කියුවා කියලා දෙවෙනි සැරේ. සද්ද වෙනස් වුණා. චික් කියන එක ඇහෙන හඬින් චුක් කියන එක ඇහෙන්නේ නැහැ. චික් කියන ශබ්ද ඇහෙද්දී සංඥා සංකාර විඥාන ඒ විදිහට වැඩ කරනවා. ඒ චික් කියන ශබ්ද නම් කනේ තිබ්බේ අරක ඇහෙන්න විදියක් නැහැ. ඒක ඉවර වුණු නිසා චුක් කියනකොට දෙවෙනි එකේදීත් රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ස්කන්ධ පහක් සකස් වෙනවා. දැන් ඔබ දෙවෙනි එකේ ඉඳන් බලන්න පළවෙනි ස්කන්ධ පහට මොකද උනේ? ඇති වෙලා පැවතිලා නැති වුණා. එහෙනම් මේක මොකද්ද? ඇති වෙලා පැවතිලා නැති වෙනවා. ඔන්න ඔය ධර්ම නියාමය. අනුව බැලුවොත් ඔබට ඔය ටික දැනගන්න පුළුවන් හුණගේ හඬෙන්. හරි ඔබ දහන මොකක් හරි සංගීත හඬකින් ටන් ටොන් ටොන් ඩක් ගාලා ඔය යන හඬවල් වලින් හැම මොහොතකම ටං ගාන එක හඳුරගත්ත ටොං ගානකොට ඒක වෙන එකක්. ඒක හඳුනනත වෙනම. අරක නිරුද්ධ වුණා. හැබැයි ඔබට දැනගන්න ක්‍රමයක් ඔබ තුල නැහැ. ඔබ හඳට යන්නත් යානා හදනවා ඇති. හඳට ගියාට වෙරන්න මේ හඳ හොයාගන්න බැරි. එතකොට පළවෙනි එක ඉවරලා තමයි ඊළඟ එක නැවත ක්‍රියාත්මක වෙන්නේ. මේ මොහොතේම සිද්ධ වෙනවා. ඉබේ වෙන්නේ අනාත්මයි. ඔබ කරන දෙයක් මෙතන නැහැ. මේක ඉස්සරහ නොදන්න කම ඉස්සරහ ඔක්කොම මම බවට විදියට තමයි පවතින්නේ. අයිතිකාරයෙක් බවට තමයි පවතින්නේ. අයිතිය නිසා නැවත භවයේ උපදින්නේ. මේක දැනගත්ත ගමන් නවතින්නේ ඒකයි. දැනගත්ත දේ දැක දැනගන්නකොට නවතින්නේ ඒකයි. එතකොට ඔබ දැන් අවබෝධ කරගන්න ඕන ඔබට පෙනෙන මට්ටමින් එකින් එකට ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් යන සංඥා සංකාර විඥාන වේදනා සංඥා සංකාර විඥාන වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ස්පර්ශයත් සමගම කන ශබ්ද ගැටෙන සෝතංච පටිච්ච සද්දේ උපජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් මේ පහළ වෙන්නා වූ මේ ස්කන්ධ පංචකය නොදන්න කම නිසා නොපෙනෙන නිසා හඳුරගන්න බැරි නිසා දැනගන්න බැරි නිසා ඒ හැම එකම මම වෙලාමයි පවතින්නේ මගේ වෙලාමයි පවතින්නේ අයිතියෙන්මයි පවතින්නේ. මතක තියාගන්න ඕන මෙන්න මේ කොට හරි භයානකයි ඔකියුටි. අන්න දැන් අවබෝධ කරගත්තට පස්සේ ඔබට පෙනෙන්න ගන්නව වෙන් වෙලා මේවා එක එක. අතුලාන්තේ පේන්න ගන්නවා. ඔහු පැත්තකට වෙලා මේ ඇතුලේ එන්නා වූ හැම සිතක් ගානේ ඇස් පියාගෙන පැත්තකට වෙලා බලන්න ගන්නව සිත. gedara මතක් වුණා ඒක අයින් වෙනකොටම gedara දොර වහලා දාන්න එක තව එකක්. යාළුවෝ වගේක් එනවා කිව්ව ඔය විදියට එන සිත ඇසිරුණා මේක සිතක් කියලා හිතා ගන්න අපි තුල කිසිම ඥානයක් කිසිම හැකියාවක් තිබුණේ නැත. ඒක විපාක වෙන්නේ ඔය වෙලාවක මලොත් ඒ යාළුවගේ පස්සෙන් gedara දොරේම තමයි උපදින්නේ. දොර මත සතෙක් වෙලා උපදී ප්‍රේතෙක් වෙලා පොඩි සතෙක් වෙලා. මේ රූපෙට ඇලීම, රූපකාම, රූපෙට බැඳීම, රූප තණ්හාව, රූපෙන් මත්වීම, රූප රාගය ධර්මතාවක්මයි. අවිද්‍යාව තියෙනකන් විතරයි මේ ටික තියෙන්නේ. නොදන්නකන් විතරයි තියෙන්නේ. දැනගත්ත ගමන් අවබෝධයට එනකොට මේ සියලු ධර්මස්කන්ධය සුද්ධ වී නිරුද්ධ වී යනවා. මෙච්චර ලේසි දෙයක් ඇයි අපිට බැරි? ඔබෙන් ප්‍රශ්න කරන්න මේක බැරි වෙන්න හේතුව ලෝක දේවල් ඔලුවට දාගත්ත වැඩි නිසායි. ගොඩාක් දාගත්තා. දාගෙන දැන් ඉතින් මතක් වෙන ඒවා තමයි වැඩි.
මතක් වෙනවා කියන්නේ සිතුවිලි ලෙස පහළ වෙනවා. ශනිකවම උදේ නැගිටින්නේ අර වම්මික සූත්‍රය ඇහුවේ දවල්ට ගිනි ගන්නව රැයට දුම් දානවා කියලා. දවල්ට පණ දාගෙන ගිනි තියාගෙන වැඩ කරනවා. රැයට දුම් දදා කල්පනා කරනවා. කල්පනා කරනවා කියන්නේ එන එක ඇසුරු කරනවා. කිසිම විදියක දැනගන්න ක්‍රමයක් නැහැ. මේ බුද්ධ වචනේ අහලවත් ගලපා දැනගන්නවත් විදියක් නැහැ. ඒ තරමට අපේ හිත ඥාණයෙන් පෝෂණය වෙලා නැහැ. ඥාන දර්ශනේ ආවනම් මේ බුද්ධ වචනේමයි ඥාණය. මේ ඥාණයට අනුව බැලුවනම් මේ තරම් සරල. ආනන්ද හාමුදුරන්ට කියනවා ලෝකේ අයට මං දුක් විඳින්න දෙන්නේ නැහැ ආනන්දේ. මමයි දුක් විඳේ. මම ලෝකයට දුක් විඳින්න දෙන්නේ නැහැ. ලෝකේ ලේසිම දෙයි මම මේ කතා කරන්නේ. හිත දිහා බලන්න මොකද්ද තියෙන අමාරු? හිතේ කෙලෙස් ආව කියලා තේරුම් ගන්න මොකද්ද තියෙන අවංක නැතිකම? ඒ තේරුම් ගැනීම තමයි අවංකකම කියන්නේ. ඔව් මට දැන් ද්වේෂය පහළ වුණා, රාගය පහළ වුණා. මම රාගයේ ඉස්සරහ පිස්සෙක්, ද්වේෂයේ ඉස්සරහ පිස්සෙක්. මෙන්න මේ මට්ටමේ දරුණුකමක් මට ආවා. මට මං සාප කරන මට මම පව් කරගත්තා. මං ඒ පවට අනුබල දුන්නා. ඔබ මතක තියාගන්න ඔබ නොදන්න කාලේ ඔබට බැරි කාලේ කරපුවා. මේ දහම නොදන්න කාලේ කරපුවා. සහ දහම නොදන්න සියලු දෙනාගේ ජීවිත ක්‍රියාකාරීත්වය ඕක. දහම දැනගත්ත ගමම්ම මේ සියල්ලම අනිත් පැත්තට හැරෙනවා. යටි කුරුකල වාජනේ උඩට හැරෙනවා වගේ අඳුරට පහනක් දැල්ලුවා වගේ වෙනස් වෙනවා. තමන්ගේ හිත පෙනෙන එකයි ආලෝක උදපාදි කියන්නේ. වෙන ආලෝක බදල්ලලා වැඩක් නැහැ. බල්බ් වල දැල්ලලා වැඩක් නැහැ. මහා ආලෝක දැල්ලලා වැඩක් නැහැ. හිත පේන්නේ නැහැ මොන ආලෝකයකටම. හිත පේන්නේ තමන්ටම තමන් අවංක වෙනවා කියන දවසට හිත පෙනෙනකොට පෙනෙනවා හිතේ පහළ වෙන කෙලෙස් ධර්මයන්. මේ රාග, ద్వේෂ, මොහ කියන ධර්මයන්. පියවරෙන් පියවර පහළ වෙන හැටි. ශබ්දය ඇහෙනකොට රාගය හෝ ද්වේෂය පහළ වුණා කියලා ඔහුට පේනවා. පෙනෙනකොට ඔහුට ඇසුරුනේ දහම. ඔහු පහළ වෙච්ච එක නවත්තන්න එතන ඉඳලා බුද්ධ වචන යොදමින් බුදුන් වහන්සේ දුන්නු ශිල්ප ක්‍රම හේවත් බුද්ධ වචනය භාවිතා කරමින් බාහු සත්‍යංච සිප්පංච මේ බොහෝ අසු පිරුතෙන් අසා දැනගත් දේවල් යොදා ගනිමින් ගඩයක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස, අනර්ථයක් ලෙස, අසුභයක් ලෙස, අවඩක් ලෙස ගලපා ගනිමින් නිවාසූපත් කර ගන්නවාමයි. ඒ මොකද ඔහුට අනාගතේ අනර්ථයක් වෙන එකෙන් ඔහු වළක්ව ගන්නවා. අන්න එතෙන්ට එනවා කියන්නේ ඔහු නිකන් ඉන්නකොට ශබ්දයක් ඇහුණත් ඔහුගේ අවධානය එන්නේ හිතේ මොකද්ද පහළුනේ? හිත මොන වගේද? මොන සංඥාවක්ද මොන හැඳිනීමක්ද ආවේ හිතට? ඔහුට පෙනෙනවා ඒක. අන්න පෙනෙනවට කිව්වා චක්කු මුදපාදී. S2 පහළ වුණා. මස් S2කට පේන දෙයක් නෙවෙයි මේ කතා කරන්නේ. සද්ධර්මය නම් S2මයි. මේක සංස්කාරයක් කියලා හිතනකොට සංස්කාරේ පේන බව භාවිතා කරන අය දන්නව. නොදන්න අය කොහොම මේක දැනගන්නේ? නොදන්න අය කියන්නේ දහම් මැස කියන්නේ මේ S2ද? එතකොට S ගලවලා අනින් මිනිහට දෙනව දහම් මැසද දුන්නේ? S වලටද පේන්නේ? එන අනුන් වෙන කාගේ කාචයක් අපිට දානවද අපි දන්නේ නැහැ නේ. මොනවා කරපු කෙනෙකුද අපිට ඒව පේනවද? නෑ. නිසා මේ ආයතන වෙනස් බව මතක තියන්න. ආයතන යන්නේ ඔබ දන්නවා අවස්ථාවටයි පෙනීම පහළ වෙන්නේ. පෙනෙනවා කියන්නේ පෙනීම පහළ වුණා. ඇහෙනවා කියන්නේ ඇසීම පහළ වුණා. මේවත් ద్వාර, මේවත් දොරවල්. ඇස්, කන, නාස, දිව, ශරීර කියන්නේ මේවා දොරවල්. මේ දොරවල් වලින් අතුලට එන මොහොතේ පෙනීම නම් රූපයක් තියෙනවා නම් පෙනීම බවට පත් වෙන්නේ. ශබ්දයක් නම් ඇසීමක් බවට පත් වෙන්නේ. දිවේ ගැටෙනකොට රසයක් බවට පත් වෙන්නේ. නැත්තම් මොන රසක් දෙනිල්ලද? ඔබ දන්නේත් නැහැ මේව. අන්නේ වෙලාවේ ඇතුලේ සංඥාව මේකට අදාළ මනසෙන් නිකුත් කරන්නා වූ අතීත වෙන්නා වූ දන්නා වූ හෝ නොදන්නා වූ රූප සංඥාවක් එතෙන්ට ගෙනත් දෙනවා. ඒ මොහොතේම දෙනකොටම දැනෙන්නේ සංඥාව. සංඥා සංචේතන නේද? අන්න එතෙන්දී අපි බලන්නේ එළියේ ඉන්න අතුර කියලා. දැන් නම් ඉතින් වැරදුනානේ. වැරදුනේ කොතනද? එළියේකද ඇතුළේද වැරදුනේ? ඇතුළ නොදන්න එක වැරදුනේ. එහෙනම් ඇතුළ වැරදුනොත් එළිය වරදින්න දෙයක් නැහැ. එළියේ මිනිහට ගැහුවා කියලා මගේ හිත නිවෙන්නේ නැහැ. යා මැරුවත් නිවෙන්නේ නැහැ.
මං හිතේ තියෙන දේ මේ ඇසුරු කරලා පව ස්ථිර කරගත්තා. බැඳීම ස්ථිර කරගත්තා. බාහිර ක්‍රියාකාරකමක් කරලා ඒක මහා පාප කර්මයක් වශයෙන් එකතු කරගත්තා. බාහිරට යන ක්‍රියාකාරකම වෙනම පාප කර්මයක් වෙනවා. මෙතන අවිද්‍යාව මූලිකව මේ ක්‍රියාකාරීත්වයන් දිගට සංසාරෙම යනවා. සිතේ වෙන්නා වූ සිද්ධිය නොපෙනෙනකොට සසර පුරුද්ද වෙන්නේ මේක. එතකොට බාහිරේව ගැටි මරමින් හෝ එකතු කර ගනිමින් අපි මේවා එකතු කරනවා. හිත කියනෝ කය කරනවා. හිත කියනවා වචනෙන් කරනවා. හිත කියනවා හිතෙන් කරනවා. ඌට බනින්න බැර නම් හිතෙන් බනිනවා. බනින්න පුළුවන් නම් කටින් බනිනවා. ගහන්න පුළුවන් නම් අතින් පයින් ගහනවා. අන්න ඒ විදිහට අපි নানা ප්‍රකාර පව් කරා. নানা ප්‍රකාර දේවල් කරා. ඒ කරලා ඔක්කොම එකතු කරගත්තේ පව්. එහෙනම් හිතෙන් නැවැත්තුවම පිටට යන එක නවතිනෝ. පිට ක්‍රියාව වෙනම නැවැත්තුවට හිතේ එක තියේද නැද්ද ඉතින් බලාගන්න. පිටින් නැවැත්තන එකට කියනවා සීලය. ඇතුලෙන් නවත්තනකොට ආර්ය සීලය. ඇතුලෙන් නැවැත්වීම කියන සචිත්ත පරියෝධපණ. මම ඔන්න ගෙනා බුද්ධ වචනෙට. පවුන කරන්න පුළුවන් පිටින් නවත්තලා ඇතුලෙන් මේක කරනවා පස්සේ දෙනවා. අද බෑන්නේ නෑ හෙට බනිනවා. මහා නපුරු චේතනාවල් පත්වන පලිගන්න. එතකොට මේ හිතේ තියෙනවා පිටින් කරලා නැහැ. මොන හරි වේලකම් පිටින් කරාවේ. හැබැයි එතකන් හිත මේක අල්ලගෙන යන්නේ ඔන්න භවයේ අල්ලගෙන යන්නේ භවයේ පවත්තගෙන යන්නේ මෙතනින් තේරෙනවා ඇති දහම දැන්. එතකොට පිටතින් කරොත් පාපය කරා වෙනවා. හිතෙන් අල්ලන් ඉන්න එක සසර පුරුද්දක් වෙනවා. අරක විපාක එකතු කරගත්ත වෙනවා. හුරුව බලවත් කරගත්ත වෙනවා පිටින් කරලා. එතකොට ඇතුලෙන් සුද්ධ කරගමන් පිටතින් ඉබේම නවතිනවා. ඒකයි සචිත්ත පරියෝධපණං. සිත සුද්ධ කරාම පිටතින් කරන එක ඉස්සෙල්ලා නවත්තන්න. ඉස්සෙල්ලා සීලයනේ තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා. සීලය ගැන හිතන්න. ඔබ සීලවන්ත නම් පවු නොකරන එකමයි වැරදි නොකරන එකමයි. පිටත ක්‍රියාකාරීත්වයන් නවත්තන එකමයි. දෙවනුව සචිත්ත පරියෝධපණං සිත සුද්ධ කරන්න. දෙවනුවගෙන මේ මොහොතේම පිටතින් කරන ඒවා තදංග සීලය. මහා ගැඹුරු දැඩි බවකින් පිටතින් නැවැත්තුවා. ඊටත් ආයාසකින් සිත සුද්ධ කරගත්තා. සිත මට අනර්ථය පිණිස අසුභය පිණිස වැඩ පිණිස පහළ වූ ධර්මතාවක් කියලා දැක හිත සුද්ධ කරගත්තා. හිත සුද්ධ කරගත්තට පස්සේ ඔහුට දැනෙනවා හිත සුද්ධ වෙනකොට පහළ වෙන ධර්මතාවල් තියෙනවා. ඒ තමයි කුසල ධම්මා කියන කොටස. කුසල සුපසම්පදා. කුසල් පහළ වෙනවා. අකුසලේ යනකොට කුසලේ තියෙන්නේ පහළ වෙන්නේ. ලෝභය අතාරිනවා කියන්නේ අලෝභය බවට පත් වුණා. ද්වේෂය අතාරිනවා කියන්නේ අද්වේෂය බවට පත් වුණා. මෝහය අතහරිනවා කියන්නේ අමෝහය බවට පත් වුණා. අන්න කුසල සුපසම්පදා කුසලේ පහළ කරගත්තා. සචිත්ත පරියෝධපණං අන්න ඔහුගේ සිත දැන් පිරිසිදුයි. පිරිසිදුයි කියලා මොනවද පෙන්වන්න තියෙන්නේ? ස්කෑන් කරලා MRI CTI වලින් නෙවෙයි පෙන්වන්න තියෙන්නේ. ඒවයි මස් කැලිනේ පෙන්වන්නේ. ඒ ඇතුලේ නෑ. අන්න ඔහුගේ හිත ඔහුට දැනෙනවා මගේ හිතේ දැන් රාග, ద్వේෂ, මෝහයන් නෑ. මාවනිව. අන්න ඔහු දැක්ක ඔහුගේ සිත සුද්ධ වූ බව. ඔහු දන්නවා දැන් මම බුදුන් වහන්සේගේ අවවාදය, අනුශාසනාව, උන්වහන්සේ දුන්නු ආදර්ශය මට පුළුවන් ප්‍රමාණයෙන් කරලා මමත් උන්වහන්සේ සරණ යමින් සිටිනවා. අන්න මම බුද්ධං සරණං ගච්ඡාමි වෙනවා කියලා ඔහුට බොහොම ප්‍රීතියක්, සතුටක් උපදිනවා. අන්න ඔහු ගාව සම්මා දිට්ඨිය පහළ වුණා. සීලය, සමාධිය, ප්‍රඥාව කියන ගුණාංග පොඩ වැඩුණා. ඒ විදිහට ඔහු බලනවා සම්මා දිට්ඨිය කියන්නේ දැන් මංගාව තිබුණු පව් කරන සියලු ක්‍රියාකාරීත්වයන් තමයි දෘෂ්ටීන් කියන්නේ. අකුසල දෘෂ්ටීන් කියන්නේ. ඒව නවත්ත ගන්න එක තමයි සම්මා දිට්ඨිය. නවතිනකොට පහළ වෙන தත්ත්වය තමයි සම්මා දිට්ඨිය. කතමාච භික්කවේ සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨි. දුක්ඛ පිරිසිඳ දැකීම, මේ සමුදයයි දැකීම. ඒ කියන්නේ මේ රූපය පහළ වෙනවා කියන්නේ රූපෙට තණ්හාව පහළ වෙනවා. සමුදයත් ඒකමයි. දකින්නකොට නිරෝධය එයමයි. නිරෝධ ගාමිනී පටිපදාවත් එහෙමයි.
එහෙනම් සම්මාදිට්ඨිය කියන්නේ අවිද්‍යාව නිරෝධා සම්මාදිට්ඨිය. අවිද්‍යාව නැතිවීමමයි සම්මාදිට්ඨිය. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නැති කියන සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍යමයි. දුක්ඛේ ඥානං දුක පිරිසිඳ දකින්න. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. එහෙනම් මේ ඔක්කොම මේ ඇතුලේ තියෙන්න ඕන. මම මේ ඉපදීමක්. කෙලෙස් ධර්මයන් නිසා මගේ ද්වේෂ සහගත සිතක පහළ වීම. නැවත උපදින්නද අනාගතේ උපදින්නද අනාගතේ විපාක විඳින්නද මට ආපු දඬුවමක්. මම ඉපදුනොත් මට ජරාවටපත් වෙන්න, ව්‍යාධියටපත් වෙන්න, මරණයටපත් වෙන්න සීල ධර්ම ඉපදෙනවා කියන්නේ මරණයනේ ආරන් එන්නේ අපි. පින් කරත් පව් කරත් අපි ඉපදෙනවා කියන්නේ මරණය අරන් ඇවිල්ලා. අපි මැරෙනවා කියන්නේ අපි නිසා අපිට කැමති මිනිස්සුන්ට අප්‍රිය විප්‍රයෝග දුක. අපි අකමැති අයට නම් නේද සතුටු ඇති. මේ කියන්නේ ලෝක ස්වභාවය. ඔබ මැරෙනවට ඔබේ කැමති අය අකමැති. ඔබ මැරෙනවට කෙලස් තියෙන කෙලෙස් ධාරීන් හරි කැමති මැරෙනවට. ඔහොම තමයි ලෝකේ පව් කරන මිනිහා අතර සංකල්ප භාවිතා වෙන්නේ. දැන් බලන්න අපි මොනවද දන්නේ ඔයයි. අපි මොනවද භාවිතා කරලා තියෙන්නේ. අපි කවද්ද දහමට නැඹුරු වෙන්නේ. මහා විපතක් ආවොත්, මහා විනාශයක් ආවොත් අපි කාට කියන්නද? පැනලා දුවන්නද? කොහෙ දුවන්නද? මූදට පනින්නද? එම නිසා දැම්ම සූදානම් වෙන මේ දහම භාවිතා කරන්න පහළ වෙන උත්තමයන් නිසා මේ සියලු වියසන නවතිනවා. සියලු විපත් සියලු රෝග නවතිනවා. ඒ නිසයි මම මෙච්චර කතා කරන්නේ. එතකොට යම් කෙනෙක් සම්මා දිට්ඨියටපත් වෙනකොට ඔහුට දැනෙනවා මම වෙනදා මේ කෙනා දැක්කම මට මෙන්න මේ මට්ටමට ද්වේෂය හෝ රාගය පහළ වුණා. දැන් මට රාගය ද්වේෂය පහළ වුණත් මම ඒවා අනර්ථ කොට දැක ඒ උපන් අකුසල් පහ කරමින් නැවත ඒක අකුසලයක් ලෙස උපදින්නට තියෙන වටපිටාව අඩු කරමින් ඒ කියන්නේ නූපන් අකුසල් නූපදවමින් මම මේ මොහොත ගත කරන්නේ බුදුරජාණන් වහන්සේට ගෞරව වෙන්නයි. ඔහුගේ හිත මහා සතුටකටපත් වෙනවා. අන්න ඒ වෙලාවේ යාට තියෙන්නේ නූපන් කුසලක පහළවීමක්. කුසල් තිබුණ නැහැ. ඒ කියන්නේ ලෝභය, ඉදිරියේ ලෝභය අවබෝධයෙන් දැකලා පහ කරලා නැහැ කවදාවත්. අද තමයි පළවෙනි දවසේ කියලා ඔහු දකින්න ඔහුගේ මුල් දවස. ඔන්න ලෝභය ආවා, ද්වේෂය ආවා, රාගය ආවා, මෝහය ආවා. මං ඒව දැක්කහි අනර්ථය මෙනෙහි කරා. මෙනෙහි කිරීමෙන් ඒ කෙලෙස් ඇතිවීම නැතිවීම, රූපයක ඇතිවීම, ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ධර්මතාවක්. අපි දන්නෝ යම් සංස්කාර ධර්මයක් ඇතිවීම නැතිවීම ධර්මතාවක් බව. යංකින්ච සමුදය ධම්මං. ධර්මය සමුදය වීම ධර්මතාව. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සමුදය වූ ධර්මය නිරුද්ධ වීම ධර්මතාවක්. ඒක මතක තියාගන්න. එහෙම මෙච්චර කල් සිතුවිලි ඇති වෙමින් නැති වෙමින් මට ඒව ලව්ව ක්‍රියාත්මක කරවමින් පව් කරා. හැබැයි සිතුවිලි නිරුද්ධ වුණාට ඒක ධර්මතාවක්. දැන් හැබැයි සිතුවිලි එහෙම නැත්තම් පව් කරන්න සසරට බැඳෙන්න සංකල්ප ඇති වෙනවා. මම දකිනවා, අවබෝධ කර ගන්නවා, අවබෝධයෙන් මේ නවත්තනවා. අන්න දැන් අයිති නෑ ඉස්සෙල්ල ධර්මතාවට. විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී. රජස් කෙලෙස් ඇස මේ පහළුනේ. විරජං රජස් වීතමලං කෙලෙස් ඒවට බැඳීම්. විරජං වීතමලං අන්නේ ධම්මස පහළුනේ. ධම්මචක්කුං උදපාදී. යං කිංචි සමුදය ධම්මං. ආධ්‍යාත්මයේ තුල බාහිර රූපයක් සමුදය වුණොත්, කෙලෙස් සහිතව සමුදය වුණොත් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ මොන ධර්මතාවට අනුවද දැන් වෙන්නේ? දහම මුල් කොට විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි කියන ධර්ම නියාමයට අනුව දැන් වෙන්නේ විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. වෙනදා ධර්ම ඇති වෙමින් නැති වෙමින් යන එක ධර්මතාවක්. ඒක වෙන්නේ වෙනදා අවිද්‍යාව මුල් කොට. දැන් වෙන්නේ ප්‍රඥාව මුල් කොට, නැන නුවණ මුල් කොට. මතක තියාගන්න මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ගෞරව ලබන, අති බහුමාණයෙන් ගෞරව ලබන, වැඳුම් ලබන ධම්මචක්කපවත්තන සූත්‍රයේ හරය මේ ඔබට කතා කරන්නේ. කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මම මේ මුල කතා මුල මහා වැස්ස මැද්දේ හයියෙන් කෑ ගහපු හඬ තාම මගේ මේ යන්නේ. ඒ වෙලාවේ පටන් ගත්ත දේම තාම කතා කරන්නේ. ඒ කියන්නේ උපදින කෙලෙස් මෙච්චර කලක් නැති වුණා. අපි අර හුණ චුග්ගානකොට කෙලෙස් ධර්ම ඇති වුණා නැති වුණා.
ඒක ධර්මතාවක්. හැබැයි ඒක දන්නේ නැහැ. ඒක ක්‍රියාත්මකුනේ අවිද්‍යාව මුල් කොට. දැන් දහම මුල් කොට මේක සිද්ධ වෙන්න ගන්නෙ. දැන් විරජං වීතමල මේක ඇතුලේ රජස් කෙලස් තියෙන බව දන්නවා. මේ හඬ ඇතුලේ හුණ දිහා බලන්න ආසාව ආපු බව කොහෙන්ද හඬ ආවේ කියලා බලන්න ආසාව. අපි හිතන්නේ අනේ ඒක කෙරෙන්නේ නැතිලු. ඔහො. එහෙම තමයි කිව්වේ. කාටත් එහෙම කියන්න පුළුවන්. ඒ වගේ බුදුන් වහන්සේට අපහාස වෙන විදිය, දහමට අපහාස වෙන විදිය වාක්‍ය ඕන තරම් කියන්න පුළුවන්. ඒ බලන්න සිතේනෝ දන්නෝ දැන් හඬ ආවා බලන සිත ඇවිල්ලා ඒ පැත්තට හැරිලත් ඉවරයි. කෙලසිලා ඉවරයි. අවිද්‍යාව භාවිතා වෙලා ඉවරයි. දැන් දන්නෝ ඇත්තටම. තුන් ලෝක වාසීන් දන්නෝ අපිට වෙන කියන්න නමක් නැහැ. එහෙනම් කියන්න වෙන්නේ අර විරජම් වීතමලන් ධම්මචක්කුම් උදපාදි කියන කොටස නැතුව යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති ධර්මතාවෝ ඇති වුණා ධර්මතාවෝ නිරුද්ධ වුණා ධර්මතාවක්. හැබැයි දහම අහපු දහම දන්න දහම් රසය වැඳුණු දහමෙන් හිත සනස ගන්න පුළුවන් කියලා මේ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂේ ඥාණයෙන් දකින විරජං වීතමලං ධම්මචක්කුම් උදපාදි කියන උතුම් ඥාන දර්ශනය තියෙන කෙනාටත් අර ධර්මතාව වෙන්නේ අවබෝධය නිසයි. වෙනදා නැති දෙයක් අවිද්‍යා නිරෝධා සම්මා දිට්ඨිය. අන්න අවිද්‍යාව නිරෝධ වුණා සම්මා දිට්ඨිය පහළ වුණා. එතකොට කොණ්ඩඤ්ඤ කියන උතුමට සදහම්මස පහළ වුණා සම්මා දිට්ඨිය පහළ වුණා. කෝටි ප්‍රකෝටි වාරයක් සාදු කිව්වත් මදිමයි. එහෙනම් ඔබටත් වෙන්න ඕන. පොඩි ළමයි ඇවිල්ලා සද්ද කරනවා. තාම ආනකොට. දැන් ඔන්න ආවේශ වුණා. කොනිච්චන්න හිතුණා. ළඟටම ඇවිල්ලා ඇද්ද අතින්. අදිනකොට හිමින් කන කෙනිච්චුවා. කන කොනිච්චනකොට පේන්නේ ළමයාමයි. හිත පේන්නේ නැහැ. මේ ළමයා නිස්සබ්දුන මන් නිවන් දකි කියලා හිතුවේ. ඒ මෝහයේ ඉන්න කල්ප ගණන් දහම ඇහුවත් අහපු දේ ජීවිතෙන් නොපෙනෙන කවුරු සතුටු වෙන්න ඕන මේ ඇහුවා බුදුන් මේ කවුරුවක් කියලා නොදෙන දෙයක් කතා කරන්නේ නැහනේ මේ ඔබ හොඳයි කියලා බොරුවක් දීලා කීයක් හරි ඉල්ල ගන්න එකනේ කරේ මේ අමෘතේ මේක නැති වුණොත් ආයි මග තේරුණාද බුදුවරු කලකින් පහළ වෙන්නේ අමෘත මහා නිර්වාණය පහළ වෙන්නේ කලකින් තමාර 80 කල්ප 80000 ගණන් වලට බුදුවරු නැහැ. මහා කල්පකම් බුදුවරු නැහැ. බුදුවරු ඉඳලත් අහන්න නැති මිනිස්සු ගැන හිතන්න. ඉඳලත් මේක නොතේරෙන මිනිස්සු ගැන හිතන්න. ඉඳලත් ඔබට නොතේරුණු යුගයේ ඔබ මේ ආත්මෙම හිතන්න. විදේශ රටවල් ගැන මොන කතාවද? එතකොට මොනතරම් පිනක් තියෙන්න ඕනද මේ රටේ ඉඳගෙන දහම අහලා ධර්ම ඥානයක් ලබාගෙන සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා දෙමළ හෝ වේවා මේක ආගමක් නෙමෙයි මේක දර්ශනයක් ඕන කෙනෙකුට හිත සුද්ධ කරනවා නම් කොච්චර උතුම්ද? ඔහු මේ රටට ලෝකෙට සම්පතක්. එතකොට අපි හරි සතුටු වෙන්න ඕන. අනේ හරිම සතුටුයි. දැන් මට මගේ හිත පේනවා. මගේ හිත මට පේනවා. හිත පේන ඇසක් වෙනම තියෙනවා. මේ ඇහැට එළිය පෙනෙද්දී ඇස රූපෙට ගැටෙද්දී ඒ ගැටෙද්දී ඇතුළ පේනවා. වෙනදමට ඇතුළ පෙනුනේත් නැහැ. එළිය නම් හොඳට පෙනුණා. එළියේ රූපේ හතුර කියලා පෙනුනේ වැරදිලා මහරු වෙලා පෙනුනේ. මා තුල තියෙන දුක එළියේ කියලා පෙනුනේ. එළියේ දුක නෑ. එළියේක දුක නිසා මම නැසුවා. මට පහුව එකතු වුණා. මට කියන්න වෙන කවුරුවත් සාතුරුවරි කිටියේ නෑ. ඉස්කෝලේ ගුරුවරු කිව්වේ නෑ. කැම්පස් එකේ කිව්වේ නෑ. කවුරුවක් කිව්වේ නෑ. මේ ඇහුවමයි. පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු. එතකොට ඇතුලේ තියෙන දුක ඇතුලේ තියෙන කෙලෙස් ධර්මයන් එළියේ තියෙයි කියලා දෙපැත්ත මාරු වෙලා පෙනුණා. ඒක නිසා එළියේ දේ අපි විනාශ කරා. එළියේ දේ විනාශ කරන්න සැලසුම් කරා. දැන් බැලුවම එළියේ තියෙන්නේ මට හැදිච්ච කර්ම විපාකයක්. මේ තියෙන්නේ මට අලුත් කර්ම කරන්න හැදුණු පරිසරය. මම ශනිකව බුද්ධ වචනේ ගලපා බැලුවා මේක සංස්කාර ධර්මයක්. මේක සංකත ධර්මයක්. මේක අකුසල් ධර්මයක්. මේක උපාදාන ස්කන්ධයක්. මේ මට අනර්ථය පිණිස වැඩ පිණිසමයි පහළුනේ. කියා උතුම් සම්බුද්ධ වචනය එතෙන්ට ආයෝජනය කරනකොට මට S2 ඉක්මවා යන S2ක් පහළ වුණා. අන්න ඒකයි S2 කියන්නේ. මේ කෙලෙස් පෙනෙන ශක්තිය සතිය මහා සතිය මහා සතිපට්ඨානය මේක ස්ථිර වුණාම
සිත නොපෙනි කිසිම දෙයක් එන්නේ නැහැ ඔබේ. ඒ தත්ත්වයට ඔබ කවදා හරිපත් වෙයි. පත් වෙච්චයි මේ රටේ ඉන්නවා. බැරිය ඉතින් කුකුල්ලු අඬනවා වගේ ඔය නිකන් පුරුද්දට කුකුල උදේට අඬනවා ඇති වැඩක් නැහැ නේ. ඒ වගේ අපි පුළුවන් කී කී ඉන්නවා. ඉතින් කවදා මේ බොරුව නවත්ත ගන්නද? මේ හිත හේවත් විඥාන ස්කන්ධේ උපාදාන ස්කන්ධේ පෙනෙන පින්වත් පිරිස මොනතරම් අමන්දා මන්දරේට මේක අහනකොටපත් වෙනවද සතුටටපත් වෙනවද මේ දන්න දේ බුදුන් වහන්සේමයි නේද මේ බුද්ධ වචනේමයි නේද බුද්ධ වචනේ යනු බුදුන් වහන්සේමයි මට ඇසුරු වෙන්නේ ධර්මස්කන්ධේ නම් බුදුන් වහන්සේමයි එහෙනම් බුදුන් වහන්සේ මට හිතසුව පිණිසයි පහළ වෙලා තියෙන්නේ මන් නොදන්න කාලේ මොනතරම් පස්ස හැරිලා බැලුවම ආපස්සට හිතලා බැලුවම තමන්ට පේනෝ නේද පෞකාරී යුගයක් තමන් ගත කරලා තියෙන්නේ එහෙනම් බුදුන් වහන්සේගේ හමු වීමමයි උපක ආජීවකගෙන් පටන් ගත්ත මහා පරිනිබ්බාණය දක්වා උන්වහන්සේගේ පරිනිර්වාණ මංගල්‍ය දක්වා වෙන ඔය සියලු සත්‍යයන්ට ලැබුණු උතුම් අවස්ථාව දහම අහලා අවබෝධ කර ගැනීම නේද? උරුවෙල් කාශ්‍යපල නදී කාශ්‍යපල මොනතරම් ඒ අය දන්නවා කියලා පෙන්නුවද? ඔවුන් එකක් කරන බුදුන් වහන්සේ තව ප්‍රාතිහාර්යයක් පාන. ඔවුන් තව ප්‍රාතිහාර්යයක් පාන බුදුන් වහන්සේ තව ප්‍රාතිහාර්යයක් පාන. මොනතරම් දේවල් වුණාද? අවසානයේ උන්ට කරන්න දෙයක් නැති වෙලා ගියා. අවසානයේ දැනගත්තා මේ ඉන්නේ අපි හිතන කෙනෙක් නෙවි මේ තමයි උත්තමයා කියලා. අන්න මෙල්ල වුණා. මතක තබා ගන්න වනලැහැබි උන්වහන්සේ අවසානයේ වනලැහැබි ඉඳන් ප්‍රාතිහාර පෑවේ. ඉතිහාසය දන්න ඇත්තෝ දන්නවා. අන්න උන්වහන්සේ කෙනෙක් මෙල්ල කරලා කෙනෙක් නිවනට ගන්න මේ අවබෝධ කරගත්ත දේ දහම දෙන්න මොනතරම් උපක්‍රම යොදනවද? ඔහුට අවබෝධ වෙනකන් උන්වහන්සේ යන්නේ නැහැ. සැබෑම ගුරුවරයා එච්චරයි ලෝකේ. අනිත් අයට ඕන කෙනෙකුට ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඕන විෂයකට උගන්වලා ගුරුවරයෙක් වෙන්න හැකි. හැබැයි මේ විෂයට ගුරුවරයෙක් වෙන්න බෑ. පරිඤ්ඤය පරිඤ්ඤා තන්ති වෙච්ච පිරිසිඳ දැකපු පිරිසිඳ දැනගත් අවබෝධ කරගත්ත උත්තමෙක්. බොහෝම කලාතුරකින් පහළ වීම මේ ලෝකේ තියෙන උත්තරීතරම තෑග්ග ඔබට ලැබුණා. අහන පින්වත් පිරිස තේරුම් ගන්න ඔබට හැම මොහොතකම හිත සුද්ධ කරගන්න කිව්ව මිසක් එක දවසට විනාඩි 5කට සුද්ධ කරන්න කියපු දහමක් නෙවි මේක. සබ්බේ සංඛාරා දුක්ඛ කියලා දේශනා කරා මිසක් ඉඳලා එන සංඛාර දුකයි කිව්වේ නෑ. සබ්බේ සියලු සංස්කාර දුකයි. උපාදාන ස්කන්ධයක් නම් උපාදාන වෙන හැම මොහොතම දුකයි. උපාදාන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. උපාදාන වෙනකොට කාම වෙනවා, රූපෙට ඇලෙනවා. ඒක තුල පහළ වූ සංඥාවට ඇලෙනවා, චේතනාව වෙනවා, අරමුණු වෙනවා. දැන් තේරුම් ගන්නකො මේ දහම අද තුන් ලෝකෙමයි, പ്രേත ලෝක, යක්ෂ ලෝක, දිව්‍ය ලෝක ඔක්කොම තේරුම් ගන්න මනුස්ස ලෝක. හිතට එන අරමුණට හිත ඇතුලෙන් ඒ අරමුණට සංඥාවට හැඳිරීමට එළියේ තියෙන රූපෙට හිත තුල පහළ වෙන්නා වූ, එළියේ තියෙන ශබ්දෙට හිත තුල පහළ වෙන්නා වූ අරමුණට හිතෙන් ඇලෙන එකට. අන්න ඇලෙන එකටයි චේතනාව කියන්නේ. අන්න එතනයි තණ්හාව කියන්නේ. අන්න ඒකේ මැත්තේමයි රාගය කියන්නේ. දැන් පුළුවන්ද බේරෙන්න අපිට? නොදන්න කෙනෙකුට බේරෙන්න පුළුවන්ද? කොච්චර අමාරුද? දැනගත්ත කොච්චර ලේසිද? දකින්න මොහොතේම ඔහු පෙර නොසපු දෙයක් අහලා දැනගත්තා. දැක දැනගත්තා. සංස්කාරයක් මේක දුක. අර අස්පලෝම ගහ 18 පළල අල්ලන් ඉද්දි දෙපැත්තට විදී කිව්ව කවදාරි උත්සාහ කරොත් ඔය අයට. නමුත් දුකයි කියලා කියන එක ලේසි දෙයක් නෙවි කිව්වා. මේ සංස්කාර ධර්මයේ දුක වෙන හැටි රත්තරන් බඩු මතක් කළා බල්ලෙක් වුණු හැටි බුදුන් වහන්සේ නොසිටියා නම් අපිට මේව දැනගන්න බෑ. අම්මා මතක් කළා දුව ගෙබ්බෙක් වුණු හැටි මතක් හිතා ගන්නවත් බෑ. බල්ලෝ ටිකක ප්‍රශ්නයක් මතක් කළා කෝසමල්ලිකා තොමෝ නිරේට දවස් 7කට යන හැටි. මේ චුතිසිත එහෙම නැත්නම් සිත මැරෙන වෙලාවට ආවනේ චුතිසිත කියන්නේ. නැත්නම් දැන් තියෙන සිතත් එහෙනම් නිරේගාමී සිතක් අපිට තියෙන්නේ අකුසල් සිතක්. උපාදානය කියන්නේ ඒ සංකල්පයට ඇලෙන එක, සංකල්ප ගැන නොදැන සංකල්පෙන් හැසිරෙන එක, සංකල්පයේ මුල් කොට ක්‍රියාත්මක වෙන එක උපාදානය, කාම උපාදාන. අන්න ඒක තමන්ගේ දෘෂ්ටිය වෙලා ඒකට අනුව බාහිර ලෝකයේ කරගෙන, බාහිර ලෝකයක් කරගෙන ඇතුළ නොදැන හැසිරෙනක දිට්ඨි උපාදාන. මමය කෙනෙක් කියලා මවාගෙන ආත්මවාද උපාදානයට වැටෙන එක.
උපාදාන පත්‍ය භව අන්න භවයට වැටුණා. භව පත්‍ය ජාති දැන් උපදින සියලු හේතු හදන් ඉවරයි. වේ දන් දෙනෝ මිනිහ කිහිල්ලා මම ගන්නේ බුද්ධ චරිතෙන්මයි උපමාවක්. වෙන මොකක්වත් ගන්නෙ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට මගේ පුතේ කිව්වා. උන්වහන්සේ බැලුවා නග්න නිරුවත් ප්‍රේතියක් දැක්කා. මීට ආත්ම 7කට ඉස්සෙල්ලා තමන්ගේ මව. මතක ඇති මේ. බිම්බිසාර මහරජුගේ ගෙදර දාන දෙද්දී ප්‍රේතයෝ ඇවිල්ලා ගේ හෙල්ලුවා පින් දුන්නේ නැති වුණාම යුතුයකම් නොකරම හෙල්ලුවා. ඊට පස්සේ නැවත දානයක් දෙන්න බුදුන් වහන්සේ සංවිධානය කරගන්න කිව්වම ඒ දාන දෙන දවසේ පේන්න සැලැස්සුවා 4000 ප්‍රේතයෝ දෙයියෝ වුණා. පින් දෙන වෙලාව. ඒතර මරණාසන්න වෙලාව එයාලා ඊට ඥාති කියන්නේ ඊට ඉස්සෙල්ලා ආත්මල අම්මලා තාත්තලා වෙච්ච අය. ඒතර අර කාණුවේ හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මීට ආත්ම 7කට ඉස්සෙල්ලා අම්මා. මේවා තේරෙන්නේ නැත්නම් ඉතින් අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒවට ඉතින් ওই ලොකු පිටි වර්ග බිව්වා කියලා මොලේ එන්නේ නැහැ. ලෝක විටමින් වර්ග කෑවා කියලානේ නැත්තේ, කාලන්නේ නැත්තේ. ඒවයින් එන එක නෙවිමි. ඉතින් ඔබට අනුකම්ප කරගන්න නැති වුණොත් ඔබට පින් දෙයි. ඔබ ඉතින් දුකදී ඔබට පින් ගන්න බැරි නම් පරදත්තුබ ජීවි ප්‍රේතෙක් නම් පින් ගනි. අනිත් ප්‍රේතයෝ ආහාර මත 12 කොට්ටාසකට බදු ප්‍රේතයන්ගෙන් කොපමණ නම් ඉන්නවද පින් ගන්න බැරි. එයින් කෙනෙක් වුණොත් ඔබ මේ සසර ජීවත් වෙලා මොනවද කරන් තින්නේ ඔබට? ඔබ ආඩන දවසේයි කවදා හරි. ඔබ හිතන්න විපස්සී බුදුන් වහන්සේ ඔබට හම්බුණා, සිකී බුදුන් වහන්සේ හම්බුණා, වෙස්සබු බුදුන් වහන්සේ හම්බෙන්නට ඇති. කකුසඳ බුදුන් වහන්සේ හම්බෙන්නට ඇති. කෝණාගම බුදුන් වහන්සේ හම්බෙන්නට ඇති. කාශ්‍යප බුදු පියාණන් වහන්සේ හම්බෙන්නට ඇති. ගෞතම සම්මා සම්බුදුන් වහන්සේ හම්බෙන්නට ඇති. මෙතන අවුරුදු 100ක් තියලා ඊට ඉස්සෙල්ලා බැලුවොත් ඉන්නේ නැති. කොහොම අපිට සදාහම සම්බෙලා අපි අජරාමර නිවනට ගියා. එදා රහතන් වහන්සේලා අපි අදත් වැඳ ඉන්නේ. මේ සසර දුක නිවාගත් උතුමන්ට. නේද? මංගල සුමංගල රේවත අනෝමදස්සි අත්තදස්සි ධම්මදස්සි මහා කාරුණිකයන් වහන්සේලා අපට හම්බුණා. ගංගානම් ගඟේ වැලි ගානට හම්බුණා. කෝ අපි ගොඩ ගියා. එහෙනම් අපිට සුදුසු පරිසරයේ හැදෙනකන් අපි සසරේ නේද? එහෙනම් බුදුන් වහන්සේ කෙනෙක් පහළ වූ පමණ අපිට ගැලවෙන්න බෑ. අපිට දහම ඇහෙන ශක්තිය තීරණය කරන්න තීන්දුව ගන්න ඕන බුදුන් වහන්සේ කෙනෙක් ළඟ. ඒ විවරණේ ලබා ගන්න ඕන එතන. ඒ විවරණේ ලබාගත්ත ඇත්තෝ ගැලවෙනෝමයි. නැති අයට තේරෙන්නේ නැහැ. ඒකනේ බුදුන් වහන්සේට බනින්නේ. බුදුහාමුදුරුවෝ කොච්චරනම් වැඩියෙන්ම බැනුම් අහන්නේ බුදුන් වහන්සේ දැනට. ලංකාවේ ඔක්කොම බයිනවා ඇති. මේ ලෝකෙ බුදුහාමුදුරුවෝ හදපු දෙයක් කියලා හිතන් ඉන්නේ. ඊශ්වරවාදයක් විදියට හිතන් ඉන්නේ. පිම්ප උනවත්තන්න ඕන බුදුන් වහන්සේ කියලා හිතන් ඉන්නේ. මෝහේ ඉන්න මිනිහට එන තර්කවල හැටි. මේ ධර්ම දේශනාව ඇහුවනම් ඔබට තේරෙනවා සෝවාන් වෙනවා කියන්නේ මෙන්න මේ උපාදාන ස්කන්ධය තේරුම් අරගෙන උපාදාන ස්කන්ධයේ දුකයි කියලා තීන්දුව දෙන තැන සක්කාය දිට්ඨි වෙඩෙන්නේ. සක්කාය කියන උපාදාන ස්කන්ධය ඒ පටන් ගත්ත ස්කන්ධය ඇසුරු වෙන්නේ නැහැ. අවිද්‍යාව මුල් කොට ප්‍රඥාව මුල් කොට ඇසුරු වෙනවා. එය පවක් නොවේ නම් හොඳ වැඩක් නම් ලෝකෙට සේවයක් නම් එය ඇසුරු වෙනවා. ඒ ඇසුරු කොට ලෝකයේ එක්ක ගනුදෙනුව පවත්නවා. පවක් නම් එය නවත්තාගෙන ඔහු නිමිදී නිදහස් වෙනවා. පිනක් නම් එය කරනවා. හැබැයි එයද ස්කන්ධ පහක ක්‍රියාවක් කියලා දැකලා ප්‍රඥා මූලිකවයි මේ පින කරන්නේ. ජීවත් වෙනකන් හොඳ වැඩ කරනවා ඔහු. ඒක නිසානේ නන්ද මාතාව සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමට දන් දෙන්නේ. අනාගාමී උතුමියක්. එතකොට වැඩ නොකර ඉන්න නෙවෙයි කිව්වේ හොඳ වැඩ කරන්න. එතුමිය කරන්නේ මහා පින්කමක්. මහා දානයක් දෙන්නේ. එතකොට ලෝකයේ අයට සේවය කරනවා. සැමියෙද්දි සැමියට උයල දුන්නා. බැන්නත් තමන්ට දරුණු සැමියෙක් හිටියේ ඒත් ඒ සේවය කරා. තේරුම් ගන්න. බන්දුල මල්ලිකාව අනාගාමී ඵලෙ හිටපු අනිත් උත්තමිය. දම් බෙදද්දී තමන්ගේ සැමියයි ළමයි මැරුණා කියලා 30 ගාණක් මැරුණා කියලා ලියුම එනවා. හැබැයි පොඩ්ඩක්වත් නොසෙල්ලෙන හිතක්. අන්න බලන්න හිත කලබල කරගත්තේ නැති හැටි. ඒ ලියුම ඉනේ ගහගෙන දම් බෙදුවා. ඔන්න කෙලෙස් සුද්ධ කරගෙන ඉහළට යනකොට ඔහු පත් වෙන හිත නොසෙල්ලෙන තැන න කම්පති කියන තැන. හිත නොසෙල්ලෙන මට්ටම අනාගාමි මට්ටම. එහෙනම් සෝවාන් මට්ටමේදී
මතක තියන්න නකුල මාතා නකුල පිතු දෙන්නගෙන් නකුල පිතු මැරෙද්දී නකුල මාතා ඉදිරියේදී මම මැරුණම ඔබ තනි වෙනව නේද කියලා දුක ආවා. පොඩි අසහනයක් දැනුණා. නමුත් නන්ද මාතාව තමන්ගේ එකම ළමයා නිවැරදිව ඉද්දී කොසල් රජුරෝ ඔහු වැරදිකාරයෙක් කියලා ගෙනියලා එල්ලුම් ගස් යවද්දී ඇය කම්ප නූණු බව අద్භූත ධර්ම විස්තර කරද්දී විස්තර කරනවා. සැමියා යක්ෂයෙක් කළ දෙපතුල ළඟට එන බව කිව්වා. යක්ෂ යෝනියක ඉපදුණු බව කිව්වා. දොරකොඩ ළඟට ඉඳි කඩුල්ල ළඟට වැට ළඟට එන ඔතනින් මෙහාට එන්න බැරි අන්නේ බුදු බලය නිසා කියලා කිව්වා. එකකින්වත් කම්ප නොවන කෙනෙක්. එතකොට අපේ බන්දුල මල්ලිකාතුමිය මහ විශාල පිරිසක් මැරිලා පණිවිඩ එද්දී දාන සභාවේ කිසි කෙනෙකුට දැනගන්න බැරි වෙන්න දම් බෙදුවා. දාන ඉවරනකම් දැනගන්න බෑ. දාන සභාව ඉවරුණාම ඇහුවා මොකක්ද ආපු ලියුම කියලා. භාග්‍යතුන් වහන්සේ ඇහුවේ අනිත් හැම කෙනාටම අනාගාමි ඵලයේ උත්තරීතරත්වය පෙන්වන්න. තේරුණාද? බාහිරෙන් හෙල්ලෙන්නේ නැහැ. යටින්ද කීලෝ පටවින්සිතෝ සියා චතුබ්බි වාතේහි අසම්පකම්පියෝ. මේ කිසිම දෙයකින් නොසෙල්ලෙන තත්ත්වය තමන් මහන්සියෙන් හදාගත්ත සෝවාන් වෙන එක හරි අමාරුයි. අමාරුම දේ සෝවාන් වෙන එක. ඒ කියන්නේ ඔබ තුල පහළ වෙන්නා වූ දේ අනිත් පැත්තට මෙනෙහි කරන එක. බුද්ධ වචනට ගලපා මෙනෙහි කරන එක අමාරුම තැන. ඒ කියන්නේ ඔබේ සංසාර පුරුදු පරද්දන තැන. මුළු සසරක් එක පැත්තක බුද්ධ වචන එක පැත්තක. තනි වචනේ බුද්ධ වචනේ මේ අහනෝමයි. ඔබ පෙරම් පුරන් ආවා විවරණයක් ගත්තා විවරණේ අරන් පාරමිතා පුරන්නේ බුදුන් වහන්සේලා. අනිත් අය පෙරම් පුරන්නේ නැහැ. මේ ලැබුණු තැන දහම අහන එක කරන්නේ. අසමින් දිගට ඇවිල්ලා මේ බුද්ධ වචනේ ඇඟට දැනෙන මොහොත හිතට දැනෙන මොහොත දැනෙන මොහොතේදී හිතට රාග සිතක් ද්වේෂ සිතක් එන මේක සංස්කාරයක් මට අවඩ පිනිස ලෝකයටත් අවඩ පිනිස අහිත පිනිස පහළ වූ දෙයක් කියලා දැකලා වීරය වඩනකොට පෙර මහා පින්තික ඔක්කොම එක තැනකට ගොනු වෙනවා. පෙර සීලු බුදුන් වහන්සේලා දැකපු පින්බලයන් ගොනු වෙනවා. ගොනු වෙලා ඔහුගේ හිත බුද්ධ බලයෙන් බලවත් වෙනවා, පාප බලයෙන් දුබල වෙනවා, අඩපණ වෙනවා. අන්න සෝවාන් වෙන තැන. එයා පොඩ්ඩක්වත් ඒ සිත ජීවිතයට සම්බන්ධ කරගත්තේ නැහැ පවක් නිසා. බුද්ධ වචනේ බලවත් කරා, බල ධර්මයක් බවට පත් කරගත්ත සම්බුද්ධ වචනේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කරා. බොජ්ජංග උපදව ගත්තා, සතිය උපදව ගත්තා. සතිසබ් බොජ්ජංගය ඒ බොජ්ජංග ධර්මයක් තියෙන බව දැක්කා. මේ සෝවාන් වෙන මහ උත්තමයා. මේ ලෝකේ අනිත් පැත්ත ගහන කෙනා, යටි කුරුකල භාජනේ උඩට හරවන කෙනා, අඳුරට පහනක් දැල්ව ගන්න කෙනා, ඒ සියලු ධර්මයන් සනාතන ධර්මයන් අනිත් පැත්ත ගහලා කන පිට ගහපු දේ හරි පිටට හරව ගත්තා වගේ අමාරුවෙන් තනියෙන් කරගත්තා. සාක්කාත කරා. තමාට දහම හැර වෙන සරණක් නැත කියලා තමා ඔප්පු කරගත්තා. එතන ඉඳලා ඒ අවබෝධ කරගත්ත දේ ඉඳලා හැම එන උපදින සියලු චිත්ත චෛසික කෙලෙස් ධර්මයන්ට පහර දීදී අනර්ථ කොට අසුභ කොට විපාක කොට මෙනෙහි කර අවිද්‍යාවෙන් මුදවමින් යනකොට එන්න රාග ද්වේෂවල බල අඩු වෙවි ගිහිල්ලා අනාගාමි මට්ටමට එනකොට ඕරම් භාගයේ සංයෝජන ධර්ම පහක් මෙල්ල වෙල ඉවරයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබුත පරාමාස කාමරාග පටික කියන ධර්ම සංයෝජන වලින් මෙල්ල වෙල ඉවරයි. ඒවා පාලනය වෙන්නේ දාමට අනුව. වෙනදා ඒවයින් පාලනය වූ කය දැන් බුද්ධ වචනෙන් ඒවා පාලනය වෙන්නේ. මතක තියාගන්න මේ වචන දෙකේ අර්ථය හොඳට පාඩම් කරගන්න. මතක තියාගන්න වෙනදා මේ කෙලෙස් සක්කාය දිට්ඨිය කියන එක වැඩුණේ අවිද්‍යාව මුල් කොට. දැන් දහම මුල් කොට සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙනවා කියන්නේ බුද්ධ වචනෙන් කෙලෙස් ධර්මයන් පාලනය වෙනවා. ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියන්නේ ඔතෙන්ට සක්කාය දිට්ඨි දුරු වෙනවා. පාප දෘෂ්ටි සසරට බැඳීම් ඇති වෙන දෘෂ්ටි දුරු වෙනවා. බුදුහාමුදුර ගැන තිබූ සැකේ නැති වෙලා බුදුහාමුදුර කෙරෙහි ප්‍රසන්න ගෞරවණීය හැඟීමක් තමන් තුළ උපදිනවා. ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි මහා ගෞරවයක් එන මොහොත. සීල වෘත පරාමාස තමා හිතන් හිටපු කෘතිම සීලය එක ඔය සත්තු විදියට සිල් රැකපු ගෝවෘත අජවෘත වශයෙන් මම දන්නවා ඉතිහාසය දන්න පිරිස මේවා දන්නවා. එහෙම නැත්නම් අපි පැයකට මං සිල් ගන්නවා. අන්නේ වෘත කාණ්ඩ වශයෙන් අරගෙන කොටස් වශයෙන් අරන් දන්නවා කියලා හිතන් හිටපු සිල් ක්‍රම විසි වෙලා ආර්ය කාන්ත නම් මුතුන් මුළු ජීවිතය තුලින්ම සීලය ඔහුට මේ මොහොතේ සකස් වෙනවා.
අන්නේ සීලවුත පරාමාස කැඩෙනවා කියන්නේ ඒක. ඔහුගේ ජීවිතේම සිතෙන්ම පටන් ගන්න සීලයක්. හිතේ තියම් පිටින් නවත්තන එකක් වෙනුවට හිතෙන් පටන් ගන්න සීලයක් බවට පත් වෙනවා. නුවණැත්තෝ දකිත්වා. අන්න එතකොට සෝවාන් වෙනවා කියන්නේ මෙන්න මේ සංසාර පුරුදු ටික. සංසාරේ පුරුදු මොනවාද? මගේ කරගන්න පව. බුදුන් වහන්සේලාට අපහසෙන විදිහට ජීවත් වෙන්න. ඒ කියන්නේ පුරුද්ද අපි. බුද්ධං සරණං කියලා දැන් කිව්වන කිව් දෙයක් කරන්න ඕන. දැන් කියලා නොකරොත් ඒක පවක්. බුද්ධං සරණං කියලා නොකරොත් නොගියොත් පවක්. හොඳක් වෙන්නේ නැහනේ. දැන් කාට හරි පොරොන්දුවක් වෙනවා මං අද මේ 8ට එනවා 8ට නොගියොත් හොඳද නරකද? එයාගෙන් අහන්න. එහෙමනම් බුද්ධ ශාසනය ඊට බලවත්. මම හිත නුරු දෙන්න මේ ගානට කතා කරන්නේ නැත්තම් දැඩි මේක. අතිශය භයානක දෙයක් මේ කතා කරන්නේ. එතකොට සක්කාය දිට්ඨිය ඒ කියන්නේ මේ පවෙහි අයිතිය නැති වෙන විදියට ජීවත් වෙනවා. එතකොට තමයි සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙනකොටයි බුදුන් වහන්සේ කෙරෙහි ගෞරවය එන්නේ. සක්කාය දිට්ඨිය වැඩෙනකොට බුදුහාමුදුරු රැවැට්ටීමක් ඔහු තුල තියෙනවා. සංඝ රත්නයේ ධර්ම රත්නයේ සියල්ල රැවැට්ටීමක් මුලා කිරීමක්. මේ මහා පාපයේ අයිතිකාරත්වයක් ඔහුට තියෙනවා. අන්න ඔහු දහම දැනගත්ත කෙනාගේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලවුත පරාමාස කියන්නේ සසරට බැඳෙන සම්බන්ධ ධර්මතාවන් අඩපණ වෙවි යනකොට සෝවාන් මට්ටමට ඔහුපත් වෙනවා. සෝවාන් ඵලයට එනවා. එතන ඉඳගෙන ඔහුට කරන්න තියෙන කාමරාග පටික කියන කාමච්ඡන්දයන් රාගයන් දැඩි බැඳීම් දැඩිකම් සහසිකම් මෙල්ල වෙන විදියට හිත දැන් දන්න නිසා පේන නිසා හිත දිහා බලන් හිත සුද්ධ කරමින් ඉන්න එක. එතකොට ඔහුගේ කෙලෙස් බල අඩු වෙනකොට සකදාගාමි වෙනවා. දැන් ඔහුගේ අර සංයෝජන පහම සම්පූර්ණ තුනීම වෙලා ගියපු නිසා අනාගාමි න ආගාමි මට්ටම අනාගාමි මට්ටමට එනවා. තව සංයෝජන පහක් තියෙනවා. ඒක හිතලා ආයාසෙන් කරන්න බෑ ඉබේ අයින් වෙන ධර්ම. ඒ මට්ටමේ හිත දිගටම තියෙන හිත පෙනිපෙනි තියෙනකොටම සසර පුරුදු සියල්ල අයින් වෙනවා. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන උද්ධම් භාගයේ සංයෝජනයන් එකවර හිඳිලා උතුම් වූ නික්ලේශී මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. මේ සංසාර කතර තරණය කළ කෙනෙක් බවට පත් වෙනවා. අන්න එතෙන්ට එනකන් තමයි අපිට මේ උතුම් සද්ධර්මය මේ අද දවසේ ඔබ අහපු මේ ධර්ම කරුණු ඔබ කවදා හරි දවසක උතුම් නිකලේශී මහා උතුමෙක් බවට පත් වෙන්නටයි මේ ධර්මයේ ලෝකෙට දේශනා කළේ. බුදුන් වහන්සේ කෙනෙක් සත්සතිය ගත කරද්දී දින 49ක් ඔබ ඇහෙව්වද බැලුවද ඔබට නිකන් හිතන්නවත් ඉඩක් තිබුණද උන්වහන්සේ අවුරුදු 6ක් මොනවද කෑවේ? ඔබගේ පියා බුදු පියාණන් වහන්සේ ඒ තත්ත්වයටපත් වෙන්න උන්වහන්සේට ආහාර ලැබුණද? නිර්ආහාරව මේ දෙ කරා. තාත්තා මහන්සි වුණා, නිදිමරුවා, අමාරුවෙන් හම්බ කරා. හම්බ කරලා හරියට ගණනය කරගත්ත සත්සතිය ගත කරලා ගණනය කරලා සමම්පති බ්‍රහ්ම දෙවිඳුන්ගේ ආරාධනෙන් ලෝවැසි සතුන්ට දහම් දෙසන්න පටන් අරා 45 සසරක් ධර්ම දේශනා කරා. අපේ ගාව කෙලෙහි ගුණ තියනවද? බුදුන් වහන්සේ ගාගේ අපිට ඇවිල්ලාද තියෙන්නේ? ඇවිල්ලා නම් ප්‍රමුඛ තැන වෙන්න ඕන බුදුන් වහන්සේගේ පිළිරුව. පිරිසිදුම කරන්න ඕන වස්තු වෙන්න ඕන ඒක. ඒක තියන් ඉන්න අය කෙලස් ඇසුරු කරොත් කියවල බලන්න අග්නි කන්දෝපම සූත්‍රය. ඒකේ තියෙන දඬුවම. ඒක මම කියන්නේ මේ ඉතිසල කියපු නිසා වෙලාව ගන්න නෑ ඔබ. එහෙම නිසා අපි අද දවසෙත් මේ සාකච්ඡා කළේ සංස්කාර ධර්මයන් අනිත්‍ය කොට මේ සියලු සංස්කාරය හෙවත් උපාදාන ස්කන්ධයන් මේ මොහොතේ පහළ වෙන්නා වූ ඔබ සිතේ කියන මොහොතේ අතුලාන්ත ක්‍රියාත්මක වෙනා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහ ඒකාන්තෙම අනිත්‍යයි. එහි තියෙන සත්‍ය වූ ලක්ෂණය තමයි අනිත්‍ය බව. එහි අනිත්‍ය සත්‍ය වූ ලක්ෂණ තමයි ඒක දුකටම ජරා මරණ දුකට අයිති බව. එය මම නොවන බව අනිත් ලක්ෂණය මේ ත්‍රිලක්ෂණය මේ තුන් ලක්ෂණය තමයි සත්‍ය ඥානය කියන්නේ සත්‍ය කියන්නේ. අනිත්‍ය බව දුක් බව අනාත්ම බව. ඔබ ඔබට අවංක වෙන්නකෝ තර්ක කරන්නෙක් නොවි. අවංක වුණු දවසට ඔබ ඵලයට එවි. ඕන පව් කර කෙනෙකුට මේකෙන් නිදහස් වෙන්න අද පටන් ගත්තොත් පුළුවන්. මේ මොහොතේ පටන් ගත්තොත් පුළුවන්. එම නිසා මේ දහම ගැන ඔබ පව් කරා කියලා ලත වෙන්න එපා. ඔබ අද ඉඳලා කරන්නේ නැහැ කියලා ආදර්ශ ගන්න. හිත ශක්තිමත් කරගන්න. මං අද ඉඳලා මේ මොහොතේ ඉඳලා පටන් ගන්නවා. අද ඉඳලා කරපු පව් තිබුණාවේ අද ඉඳලා කරන්නේ නැහැ. ඕනම කෙනෙකුට හිත සුද්ධ කරන්න පුළුවන් අද ඉඳලා.
ඕනම ආගමක් අදහන කෙනෙකුට හිත සුද්ධ කරගන්න පුළුවන්. ගෙදරට උතුමෙක්, රටට වටින උත්තමෙක්, තුන් ලෝකෙට උතුමෙක් වෙන්න ඕනම ආගමිකයෙකුට පුළුවන්. උපන්න අකුසල් අපි දන්නවා අඟුලිමාල 999ක් මරලා පොතේ හැටියට. කුණු ඇඟිලි වීසි කරාම 999ට වැඩි වෙන්න බෑ මරපු ගාන. 999ක් තියෙන විදියට කතා කරලා 999ක් මරලා සම්බුද්ධ වචනේ භාවිතා කරලා උතුම් අරිහත් ඥානෙ ලබාගෙන පරමාවිසත් ජීවත් වෙලා පිරිනිවන් පෑවා. කර්මය ඵල දෙන්න ඕන කාල සම්පatti හැදෙන්නට පෙර, විපාක සම්පatti හැදෙන්න පෙර පිරිනිවන් පාලත් ඉවරයි. එම නිසා අච්චර පව් කර සියතින් තනියෙන් හුදකලාව අනුන්ගේ උදව් නැතිව පව් කර අඟුලිමාල රහත් වෙලා දුන්නු ආදර්ශයට සාදු කියලා ඔබත් එකඟ වෙලා ඔබ අද ඉඳලා මෙතෙක් කරපුවා නවත්තලා පටන් ගන්න බුද්ධ වචනේ භාවිතා කර කර ඔය කරන රස්සාව ජීවත් වෙන්න කරන්න. ඒකෙන් රටතොට දියුණුවටත් උදව් වෙයි, ඔබේ ජීවත් වීමත් සකස් වෙයි. එතකොට ඔබේ ජීවත් වීම මේ රටේ සෞභාග්‍ය වෙනවා. උතුමෙක් ඉන්න තැනට හරියනවා. පෞකාරයේ ඉන්න තැන විනාශ වෙනවා. එහෙනම් අද පටන් ගන්න උත්තමයේ බවට හිත සුද්ධ කිරීමෙන්පත් වෙන්න. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම හිතනවා අද දවසේ ගොඩක් දේවල් ඔබට අවබෝධ වෙන්නට ඇති. මහ වැස්සේ මම අධික ශබ්දකින් කතා කරන්නේ වෙනද වගේ 10 ගුණයක් විතර වේගවත්. මේ දේශනේ අහන් ඉන්න බලන අයට පේනවා ඇති මෙහෙට අධික වැසි ටකරමක් යට කතා කරන්නේ මේ නිසා අධික ලෙස අමාරුයි. හැබැයි පොඩ්ඩක්වත් අඩු කරේ නෑ. ඔබට ධර්ම ඥානයේ විදිහටම දුන්නා. ඔබ සංස්කාර ධර්මයක් මම කරගත්ත විපාකේ මගේ නොවන දෙයක් අන්සතු දෙයක් කියන්නේ උපාදාන ස්කන්ධේ. මේ දේ ඔබේ වෙන්නේ කොහොමද? අනාත්මයි කියන තැන අනාත්මෙන් ඔප්පු කරේ සබ්බේ ධම්මා අනාත්තාති සියලු ධර්මය අනාත්ම නම් ඒවා මගේ නෙවි, මම නෙවි, මගේ ආත්මෙ නෙවි නම් අන්න අන්සතු දේ ගත්ත තැන මම මේ නැනනුවන දෙනවා. ඉතින් කී දෙනෙක් එක්කෙනෙක් හරි තේරුම් ගත්තොත් මුළු රටටම ඇති. ඔක්කොම නෙවෙයි එක්කෙනෙක්. බුදුරජාණන් වහන්සේ එදා ධම්මචක්කපවතුන් සූත්‍රයේ සජ්ජායනය කළා, දේශනා කරලා උදම් මැනුවා කොණ්ඩඤ්ඤ සෝවාන් වුණා කියලා. තියෙන විදියට මම කියන්නම්. වෙන විග්‍රහ වලට නොගිහිල්ලා. කොණ්ඩඤ්ඤ උත්තමයා සෝවාන් වුණාම බුදුන් වහන්සේ කෙනෙකුගේ උණු සතුට අඤ්ඤා කොණ්ඩඤ්ඤොත් වේව නාමං අහෝසි. නාම කියන්නේ හිත, නාම රූප කියන්නේ හිත. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර රූප කියන චිත්තචෛසික රූප වලින් ඔහු බේරුණා. බේරෙන ක්‍රමය දැනගත්තා. සෝවාන් වුණා. බුදුවරෙක් උත්තම සතුට එනං එදා. අද ඔබ මේ දේ කරොත් ඒ ජීවමාන වුණු බුදුන් වහන්සේ පරිනිර්වාණයෙන් අජරාමර භාවයටපත් වූ ජීවමාන බුදුන් වහන්සේ මෙතෙක් පහළ වසන් කියන්න බැරි තරම් වූ බුදුන් වහන්සේලා සියල්ලම ඔබ උන්වහන්සේලාගේ සතුට උපදවන ශක්තියක් මේ කරන්නේ. බුදුන් වහන්සේ කෙනෙක් සතුටු කරන්න පුළුවන් එකම ක්‍රමී මාය ධම්මානු ධම්ම පටිපත්තිය බුද්ධම් පූජේමි පටිපත්තිය ප්‍රතිපදාවමයි. ප්‍රතිපදාව භාවිතෙන්මයි. මතක තියාගන්න එක. දාන මාන දෙමින් සිල් ගනිමින් ඒවා ජීවිතයට එකතු කරමින් ඒවා එකතු නොකර ජීවිතවලට එකතු කරමින් තමන් පින් දහම් කරමින් මේ ගෝර සසරේ වැරදුනොත් ආයි සසරේ හිටියොත් හොඳ තැනක යන්න පින් කරමින් සිත සුද්ධ කරමින් යන්න අන්න ඒක අවබෝධ කරගන්න මම ප්‍රාර්ථනා කරනවා. ඒ හැකියාව අද පටන් ලංකාවේ හැම දෙනාට, තුන් ලෝකෙම හැම දෙනාට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මාරයන්ට, සතර පාගත අයට, ලෝකේ හැම රටකම ඉන්න හැම දෙනාට මේ දහම අහලා පරිවර්තනය කරන් හරි අහලා හිත සුද්ධ කරන්න ශක්තිය ලැබේවා. මේ ව්‍යසන දුරු වෙලා කොරෝනා කියන මේ පාපයට එන්නව මේ රෝගේ අතුරුදහන් වෙලා ලංකාවේ කාටත්, තුන් ලෝකේ කාටත් හුස්ම ගන්න පුළුවන් වෙලා, මේ ලෙඩට භාජනය වෙලා සිටින විදේශ රටවලත් මේ රටෙත් අයට හුස්ම ගන්න පුළුවන් වෙලා, බුද්ධා ලම්බන ප්‍රීතියටපත් වෙලා, ඒ ලෙඩේ අතුරුදහන් කරගෙන ධර්ම ශ්‍රවණය කරලා දහම්මස පහල කරගෙන මේ කැටි කල ජීවත් වෙන මනුස්සාත්මෙන් ලබන්න තියෙන ඉහළම ඵලය වෙන අමෘත මහ නිවනටපත් වෙන්න තුන් ලෝකයටම මේ ධර්ම කරුණු හේතු වේවා, වාසනාව වේවා. මේ උතුම් ධර්ම සාකච්ඡාවේ මතු කරා වූ සියලු ධර්ම කරුණු මතු කළ අපට දේශනා කළ අතිපින්වත් අතිභාග්‍යවන්ත අප තථාගත ලෞතර
අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු මෙතෙක් පහළ වූ සීලුම තිලෝගුරු අමාමෑණී ශාන්තිනායක තථාගතයන් වහන්සේලාට ධර්ම දේශනා කරමින් මම රැස් කළ පිනත් ධර්ම ශ්‍රවණය කොට තුන් ලෝකෙම රැස් කළ පිනත් උන්වහන්සේලාට අසමසම උත්තම පූජාවක් වේවා.